ඔන්න ආයෙ බලන්න ඉස්සන අපි ඉන්නේ පොලිගු ජ්වලන එන්ජින් වල අද කොටස පොලිගු ජ්වලන එන්ජින් හරි අපි කතා කරන්නේ පොලිගු ජ්වලන යටතේ එන්ජින් එකක් කොහොමද ස්ටාර්ට් වෙන්නේ කියලා වාහනයක් වැඩ කරන්නේ කොහොමද කියලා මේකට ඕනි වෙන පද්ධතිය පොලිගු පේනුවක් ඕනි වෙනවා මේ වැඩේට පොලිගු පේනුව වැඩ කරන්නේ පොලිගු ජ්වලන පද්ධතියෙන් පොලිගු ජ්වලන පද්ධතියෙන් කරන්නේ මම හිතුවේ වෝල්ට් 12ක කරන්ට් එකක් වෝල්ට් 20000කට විතර වැඩි කරලා ඒ වැඩි කරපු 20000 කරකවලා මෙන්න මෙතන පුලිගු පේනුවට දෙන එක. මෙතන පුලිගු පේනුවට දුන්නාම පුලිගු පේනුවේ අතුලේ තියෙන ඉන්ධන වලට විදුලි පුලිගුවක් දීලා ඉන්ධන ටික ගාලා උලන. ඔක තමයි වෙන්නේ. එතකොට මම මෙතන තියෙන 20000 මෙතන වෝල්ට් 20000ක් විතර හදලා ඒ හදපු 20000 පුතේ මේකෙන් දෙනවා පුලිගු පේනුව අර ඇතුළට. දෙනකොට මෙන්න මෙතන තියෙන පුලිගුව අපි අර්ත් කරලා තමයි තියෙන්නේ. පුලිගුව මේ කෙරවල අර්ත් කරලා තියෙන්නේ. මම මේක ලොකුඩා දින්නම් මෙන්න මේ. හරි. මේ විදිහට ගත්තොත් මෙන්න මේ විදිහට තමයි සෙට් වෙන්නේ. ඔන්න ඔය විදිහට මේක හරහා එනවා වෝල්ට් අඩුම ගානේ 20000ක්වත් ඒනකොට මෙන්න මේ කෙරවල භූගත කරලා අපි තියෙන්නේ. අර්ත් එකට හයි කරලා තියෙන්නේ. එතකොට මෙහෙම අර්ත් එකට හයි කරලා තිබ්බාම ආයි පුතේ මේක හැම වෙලේම කොහෙද? පොළවට භූගත වෙලා තමයි තියෙන්නේ. අර්ත් එකක් හැම වෙලේම මොකද වෙන්නේ? පල්ලහට අර්ත් වෙලා තියෙන්නේ. අර්ත් වෙලා තියෙන හින්දා මෙතන විභවය ශුන්‍ය වෙලා තියෙන්නේ. කියන්න දුන්නේ නැහැ. විභවය ශුන්‍ය වෙලා තියෙන හින්දා මෙහෙන් එන වෝල්ටේජ් එක මෙතෙන්ට ඇවිල්ලා නිකන් ඔය බලාගෙන ඉන්නේ නැහැ මම පුතේ. නිකන් බලාගෙන ඉන්නේ නැහැ. මොකද යාට පේනවා යට ඉන්න එක්කෙනා ගාව මොකුත් නැහැ කියලා. දැන් මෙයා මොකද කරන්නේ? මෙයාට අපි තියන්නේ හරි චූටි ગેප් එකක්. මේ ગેප් එක අපි හදාන්නේ මොකෙන්ද? ස්පර්ශක ආමානයෙන්. අපි ඒකට කියනවා පිලර් ගේජ් එකක් කියලා. පිලර් ගේජ් එකෙන් මේ ગેප් එක අපි පොඩි ගානකට හදලා තිබ්බාම මෙයාට පුළුවන් යම්කිසි චූටි ප්‍රමාණයකට මෙයාගේ වෝල්ටේජ් එක පැන්නුමක් විදිහට පයින්න. මෙයා මොකද කරන්නේ? උඩ ඉඳන් වෝල්ටේජ් එක ටක් ගාලා පල්ලෙහාට පයින්නවා. මෙන්න මේක පයින්නකොට හරි අපි මේ සම්පූර්ණ ටික තියලා තියෙන්නේ දහන කුටීරේ ඇතුලේ. මේ සම්පූර්ණ කෑල්ල තියෙන්නේ දහන කුටීරේ ඇතුලේ. දැන් මේ කෑල්ල ඇතුලේ කවුද ඉන්නේ පුතේ? මෙන්න මේ කොටසේ ඉන්නේ වැඩිමනක් ඉන්ධන සහ වාතය. ඔන්න මේ කොටස ඇතුලේ ඉන්නවා ඉන්ධනයි වාතයයි දෙන්නම එකට. මේ කොටසේ ඉන්ධනයි වාතයයි එකට ඉන්න හින්දා මේක ඇතුලට ගිනි තියපු ගමන් මේ ඉන්ධනයි වාතයයි ටික ශනිකවම ඇවිලෙනවා. එහෙම ශනිකව ඇවිලෙන්න හේතුව තමයි අපි යට තිබ්බ ඉන්ධන ටික සම්පීඩන බහරෙන් තද කරලා තියෙන්නේ. හරි හරි බොඩියට අර්ත් කරාම ඇති පුතේ වෙන කතන්දර කරන්න ඕනේ නැහැ. හරි මේ අහන්න මේක ටික අපි උඩට රත් කරනවා. මෙහෙම ටික උඩට තද කරන් ගියාම මේ ගානකට තද වෙලා දැන් තියෙන්නේ ඔන්න හරි මේක වැඩ කරන සිස්ටම් එකේ මේ දේවල් ටික මම හොඳට කියලා දෙන්නම් පොලි විජුවල් පද්ධතිය. අපි එතකම් මේ ටික විතරක් දැනගමු හොඳට. මේක ටික සම්පීර්ණ පහරෙන් හොඳටම තද කරලා තියෙන හින්දා හරි පොඩි ඉඩක වැඩි අණු ප්‍රමාණයක් ගබඩා වෙලා තියෙනවා. චූටි ඉඩක අණු ගොඩාරියක් ගබඩා වෙනවා. හරි එක්කෝ වායු අණු වැඩිපුර එහෙම නැත්නම් ඉන්ධන අණු වැඩිපුර. මේ ටික ඔක්කොම හොඳට ගබඩා වෙලා තිබ්බහම හරි මේ ටික ඔක්කොම හොඳට ගබඩා වෙලා තිබ්බහම හරි මේ ටික ඔක්කොම හොඳට ගබඩා වෙලා තිබ්බහම මේකට ශනිකව අපි ගිනි පුළිඟුවක් දීපු ගමන් වෙන දේ තමයි මේ හැමදේම එකපාරට ඇවිලෙන්න ගන්න. මේ එකපාරට වෙන ඇවිලිල්ල දරා ගන්න බැරි වුණාම මේකට මහා ලොකු ප්‍රසාරණයක් එනවා. හරි ලොකු පීඩනයක් එළියට එනවා. මේන පීඩන එළියට නිකුත් කරගන්න බැරි වුණාම තමයි මේ මොකද කරන්නේ? ඒන සම්පූර්ණ බලය යා මෙන්න මේ පිස්ටනේ උඩ මුලට දෙන්නේ. උදේ මේක ඇතුළේ තියෙන්නේ ඉන්ධන වායු මිශ්‍රණයක්නේ. ඉන්ධන වායු මිශ්‍රණය පිපුරුවාම පීඩනයක් එන්නේ. පීඩනයේ කොහේ හරි තැනක මොලයක් නැහැනේ. න්‍යෂ්ටික පරමාණු අනම්මනම් මොකුත් ඕකස්සේ නැහැනේ. එතකොට හිතලා මොලෙන් දේවල් කරන්න බෑනේ මෙයාට. හිතන්න එපා මෙයා මොලෙන් හිතලා හරියටම මේ පැත්තට දෙනවා කියලා. මොකද්ද වෙන්නේ? මේ පීඩන රිලීස් කරන්න ඕනේ මෙයා කොහෙට හරි. පීඩනය රිලීස් කරන්න එයා බලනවා තැන් වල. උඩින් රිලීස් කරන්න බෑ අයියේ. උඩ තියෙන කවුළු දෙකම මේ වෙලාවේ වැහිලා තියෙනවා. මේ පැත්තට රිලීස් කරන්න බෑ මේ ඔක්කොම යකඩ. එහෙම නැත්නම් චීන චට්ටි. ඒ දේවල් කඩාගෙන කොහෙන්වත් එළියට එන්න බෑ. මෙයාගේ පීඩන රිලීස් කරන්න පුළුවන් එකම තැන තමයි මෙයා මෙතන. අන්නේ රිලීස් කරන්න පුළුවන් තැනින් මෙයා ශනිකව පල්ලෙහාට රිලීස් කරනවා. හරි අර බල ඉඳන් ඉන්න වෙලාවට පීඩන රිලීස් කරන්නේ.
පන්ති වල එහෙම ඉන්නවනේ. ඉඳන් උඩට පීඩනය රිලීස් කරන්න යනවා රිලීස් කරන්න බෑ පීඩන සිදුරු ඇහිලා තියෙනවා. එතකොට මොකද කරන්නේ? දෙපැත්ත බැලුවා ඉන්නේ මොකಾದ හොඳ එකාගේ පැත්තට ජුට්ටක් ඇල කරනවා. ඇල කරාම ඇල වෙච්ච පැත්තෙන් ටක් ගාලා පීඩන රිලීස් වෙනවනේ. ආන් ඒ වගේ තමයි. මේකෙත් යන්න පුළුවන් කොහෙන්ද යන්න පුළුවන් දිහාම පල්ලෙහාට තල්ලු කරනවා. හරි. මෙන්න මේක සනිකවම පල්ලෙහාට තද වෙනවා. හරි. ඊළඟ තන්දරේ. එහෙනම් ඔන්න ඔහොම නම් පද්ධතියක් ඇවිලෙන්නේ. ඒ පද්ධතිය පුලිඟු පේනුවක් කරහා නම් ඇවිලෙන්නේ. පුලිඟුවක් දීලා නම් පද්ධතිය ගිනි තියන්නේ. මෙන්න මෙහෙම එන්ජින් වලට අපි නමක් දෙනවා පුලිඟු ජුවලන එන්ජින් කියලා. හරි. උදේ මේ වැඩේ කරන්න නම් මේ ඇතුලේ තියෙන වාෂ්පය ගිනි තියන්න නම් හිතන්නකෝ මෙහෙම කතන්දරයක්. උදේ මම මෙතන ගිනි තියනවා. මේ හොඳ බලන්න මේක. මෙතන තමයි මම ගිනි තියන්නේ. මේ හරි ඉන්න වායු අංශු ටික. වැඩේ හරියයි. මෙතන ගිනි තිබ්බා කියලා මෙතන වැඩි වෙනවා. හරි. මේ හරිය ගිනි තිබ්බා කියලා මෙතන මොකුත් වෙනවද? එහෙම වෙන්නේ නැහැ. එහෙනම් අනිවාර්යෙන් වායු අංශු ප්ලග් එක හරියේ ඉන්න ඕනේ. ප්ලග් එක ගාව තියෙන්න ඕනේ. හරි. එතකොට මොකද වෙන්නේ? මෙන්න මේකන තියෙන නම් ඇතුළට දාන ඉන්ධනයේ පුතේ හොඳ වාෂ්පශීලී ඉන්ධනයක් වෙන්න ඕනේ. අන්න ඒ හින්දා තමයි අපිට බැරි මේක ඇතුළට ඩීසල් පාවිච්චි කරන්න. මේ ක්‍රමේදී පෙට්‍රල් විතරක් පාවිච්චි කරන්න පුළුවන් වෙලා තියෙන්නේ මේක ඇතුළට අපිට ඩීසල් දාලා වැඩක් නැහැ. ඩීසල් වලට වාතයත් එක්ක හොඳට කලවම් වෙන්න බෑ සහ ඩීසල් වලට මොකද්ද? හොඳට වාෂ්පශීලී නැහැ. වාෂ්පශීලී නම් තමයි වාතයත් එක්ක ඉක්මනට මික්ස් වෙන්නේ. හැමතැනම මේ ඩීසල් එක දුවන්නේ. ඩීසල් දැම්මම නම් මොකද වෙන්නේ? ඔහේ පැත්තකට වෙලා ඉඳි. හරි. නෑ අපිට වැදුනට හානියක් වෙන්නේ නැහැ පුතේ. මොකද ඒකේ ඇම්පියර් ගාන සෑහෙන්නම අඩුයි. හරි. වැදුනොත් නම් කරු පේනවා. මේ ඇම්පියර් ගාන සෑහෙන්න අඩුයි. ඇතුලේ වෝල්ට් 20000 තිබ්බට. හරි. මෙන්න මේ පුතේ ටොපික් එක. මේ තියෙන පුලිඟු ජුවලන එන්ජින්. එතකොට ඔන්න ඔහොමයි වෙන්නේ. එතකොට ඇතුලේ අපි මේකට පාවිච්චි කරන්නේ මතක තියාගන්න පුලිඟු ජුවලන එන්ජින් වලටමයි පුතේ. අනිවාර්යෙන් වාෂ්පශීලී ඉන්ධන විතරමයි. වාෂ්පශීලී ඉන්ධන විතරක්යි පාවිච්චි කරන්නේ. එහෙම පාවිච්චි කරන්න වෙලා තියෙන්නේ මෙයාගේ ඇතුලේ හොඳට වාතයත් එක්ක තියෙන ඉන්ධනේ කලවම් වෙන්න ඕන හින්දා. එහෙම නැත්නම් පුලිඟුවෙන් දෙන ඉන්ධනේ පුලිඟුවෙන් දෙන පුලිඟුව හින්දා මේක ඇවිලෙන්නේ නැති හින්දා. ඒ හින්දා අපි මේකට ඩීසල් පාවිච්චි කරන්නේ නැතුව පෙට්‍රල් LP ගෑස් වගේ ඒවා පාවිච්චි කරනවා. හරි ඔව් හරියට ගත්තොත් වාහනයක් ඇතුලේ යන්නත් බයයිනේ. බෝම්බ ගහනවා වගේ මේ අපි පුරුත් වෙන්නේ. හරි. එහෙමයි ගොඩක් වෙලාවට මේක වෙන්නේ. හරි. එහෙනම් අපි මේකට දාන්නේ පෙට්‍රල් එහෙම නැත්නම් මොනවද? සුපර් පෙට්‍රල් එහෙම නැත්නම් LP ගෑස් වගේ ඒවා විතරයි. මතක තියාගන්න වාෂ්පශීලී ඉන්ධන තමයි මේකට දාන්නේ. වාෂ්පශීලී නැති ඉන්ධන අපි මේකට දාන්නේ නෑ වැඩි. හරි. ඊළඟ කතන්දරේ. සමහර අය අහලා තිබ්බා මගෙන් මොකද්ද? සර් මේක ඇතුළට ඉන්ධනයි වාතයයි ආවේ ඉස්සරනේ. දැන් වාතය විතරයි එන්නේ මේකේ ඉන්ජෙක්ටර් එකක් තියනව නේද? ඔව් තියෙනවා. මගේ කාර් එකේ තියෙන ඉන්ජෙක්ටර් එකක්. හරි. ටිනර් වගේ දැම්මොත් අවුලක් නෑ පුතේ. ප්‍රතික්‍රියාශීලීත්වය වැඩි ඊට වඩා. එතකොට එන බලයත් එක්ක මේ දේවල් වලට ඩැමේජ් වෙන්න පුළුවන්. එහෙම නැත්තම් බලලා උකුරලා යන්න පුළුවන්. හරි. ඕනෝට වැඩි බලක් හරියන්නේ නැහැ. යම්සි බලයක් තියෙනවා. දැන් අපිට කියන්නේ සාමාන්‍ය පෙට්‍රල් වලට සුපර් පෙට්‍රල් ගේවම අයින් යන්න පුළුවන් කියලා. මොකක්ද කියන්නේ කාබන් ප්‍රතිශතය අඩුයි ඊට වඩා. එතකොට ක්‍රියාකාරීත්වය වැඩි මේකෙදි. හරි. එතකොට මේකට අපි ඊට වඩා දේවල් පාවිච්චි කරනවා. ඔයාලා දැකලා තියෙන නයිට්‍රස් එහෙම ගන්නවා කියලා කතන්දර කරන්නේ. ඒ වැඩි වෙන්නේ ඒ වගේ දින බලය ඊට වඩා වැඩි. එහෙම නම් චුට්ටක් අයින් යන්න පුළුවන් අරකට වඩා. හරි. අපේ එකේ බං 100ට යන්නත් පුළුවන් හයිවේ එකේ විතරයි. ඒකෙත් 100ට උඩින් ගියොත් එහෙම ලියනවා. 80යි 100යි විතරයි හයිවේ එකේ යන්න පුළුවන්. බලා නයිට්‍රස් ගාලා කොහෙ යන්නද? අනික නයිට්‍රස් ගාලා අපේ පාරකට දාපු ගමන් පුතේ ඇහැරෙන්නේ ඊළඟ ආත්මේ. ඇයි? නයිට්‍රස් ගාලා වාහනේ යන්න පටන් ගත්ත ගමන් ඉස්සරහින් ලයිට් එකේ දබාන් ගාලා වදිනවා. මොකද වංගුවා? ඔන්න අනුරාධපුර පොළොන්නර පැත්තේ ඉන්න පුතාලන්න යන්න පුළුවන්. හැබැයි යන්න විදියක් නැහැ ඊයේ. අඩි 10න් 10ට එක්ක හරක් පාරේ මුදි නැත්නම් එළුව පාරට පයින්නවා. එහෙම නැත්නම් කිඹුලෙක් හරි පාර මැද්ද වෙනවා. ඒ දෙකම නැත්නම් පොලිස් මාම කෙනෙක් විසිල් එක ගහනවා හවල් එක අල්ලගෙන. හරි මීටර් එකේ. ඉතින් ඒ හින්දා
ඔය හිතන දේවල් දාලා ලංකාවේ දුවන්න බෑ. එහෙම කරන්න ඕනි නම් මම පුතාලා මහන්සියලා වැඩ කරලා DNA කියලා හොඳ ඩිග්‍රී එකක් දාගෙන ඩිග්‍රී වැලිඩ් එක හදාගෙන අන්නේ ඩිග්‍රියත් එක්ක කොහෙද යන්නේ? ආන් යන්න හොඳ රටකට. රේස් පදින්න පුළුවන්. මේ ටවුන් එකේ ඉඳන් එහා ටවුන් එකට කිලෝමීටර් 2000ක් විතර දුර තියෙන රටවල් තියෙනවා. මේ ටවුන් එකේ ඉඳන් එහා ටවුන් එකට කිලෝමීටර් 2000ක්. හරි සමහර ටවුන් වල පුතේ සමහර හයිවේ තියෙනවා පැයට කිලෝමීටර් 200ට අඩු යන්න බෑ ලියනවා. ඒතර පැයට කිලෝමීටර් 200ට වැඩි වාහන විතරයි යන්න පුළුවන්. එහෙම ටවුන් තියෙනවා. හරි අන්න එහෙම එකට යන් හොඳට විභාග කරගන්න. හරි මේ එහෙනම් ඔන්න පොලිගු ජුවලන් ටික ආයෙ මතක් කරගන්න. ඕන් ආයෙ ඔළුවට දාන්න. හරි ඇහැට උරු කරගන්න ඔළුවට දාන්න. මොකද්ද පොලිගු ජුවලන එන්ජින් එකක් කියලා කියන්නේ පුලිඟු පේනුවක් භාවිතා කරලා විදුලි පුලිඟුවක් දීලා ඉන්ධන දහන ක්‍රියාවලිය ආරම්භ වෙන එන්ජින් වලට. මෙහෙම ඉන්ධන දහන ක්‍රියාවලිය ආරම්භ වෙන්න නම් මොකක් කරන්න ඕනිද? හරි ඉන්ධන දහන ක්‍රියාවලිය ආරම්භ වෙන්න නම් අනිවාර්යෙන් ඇතුළේ තියෙන ඉන්ධනය හොඳට වාතයත් එක්ක මිශ්‍ර වෙලා තියෙන්න ඕනේ. වාතයත් එක්ක හොඳට මිශ්‍ර වෙන්න නම් මේකේ අනිවාර්යෙන් වාෂ්පශීලීත්වය වැඩි වෙන්න ඕනේ. එහෙනම් වාෂ්පශීලීත්වය වැඩි ඉන්ධනයක් තමයි ඇතුළට පාවිච්චි කරන්න පුළුවන්. ඒ හින්දා අපි මේකෙදි පාවිච්චි කරන්නේ මොනවද? එක්කෝ පෙට්‍රල් එහෙම නැත්නම් LP gas වගේ ඒවා විතරයි. දැන් තමයි පටන් ගත්තේ. එයා ෆිල්ටර් එක කැඩුනහම ඇතුළට කුණු වෙනවා. ඇතුළට කුණු ආවොත් ඒ තියෙන දේවල් කෙලින්ම සිලින්ඩර් එකට එනවා උතේ. එහෙම වුණොත් දූවිලි වගේ කන ඒ වගේ දේවල් එන්න පුළුවන් අපේ තියෙන දහන කුටීරයට. දූවිලි වගේ දේවල් දහන කුටීරයට ආවොත් දහන කුටීරයේ දූවිලිත් එක්ක ගිහිල්ලා මේ පිස්ටන් කැපෙන්න පුළුවන්. එහෙම වුණොත් බෝර් එකක් කැපෙනවා, පිස්ටනුත් කැපෙනවා, පිස්ටන් රිම් ටිකක් කැපෙනවා. අන්තිමට එන්ජින් එකක් තියෙන තත්ත්වයටපත් වෙන්න පුළුවන් එයා ෆිල්ටර් එක කැඩුනොත්. හරි චුට්ටයි කරේ ගොඩක් දේවල් කරලා නැහැ. රෙකෝඩ් එකක් දාලා තිනවා. ඔයාලට මිස් වෙලා තියෙනවා. YouTube එකේ ලයිව් එකක් යනවා. වාඩි වුණාම ලයිව් එක බලන්න පුළුවන්. කිසිම කවුරුවක් නැහැ. හරි. එතකොට මෙන්න කතන්දරේ. එතකොට මේකට ඩීසල් දාන්න බෑ කියන එක හොඳටම තේරෙනව නේද? ඩීසල් දාන්න බැයි ඇයි මයි පුතේ? ඩීසල් වල වාෂ්පශීලීත්වය හරි අඩු හින්දා. එතකොට වාෂ්පශීලීත්වයක් කියන්නේ මොකද්ද? ඩීසල් ටිකුයි පෙට්‍රල් ටිකුයි මොනවා හරි මූඩි දෙකකට දාලා ඔය මූඩි දෙක වාලා කොහේ හරි තියලා තිබ්බොත් ඉස්සලා අතුරුදහන් වෙන්නේ පෙට්‍රල්. පස්සේ අතුරුදහන් වෙන්නේ ඩීසල්. ඒ කියන්නේ වාතයත් එක්ක ඉක්මනට මික්ස් වෙලා තියෙන්නේ පෙට්‍රල්. ඩීසල් හරිය අඩුවෙන් මික්ස් වෙන්නේ. වාෂ්පශීලීත්වය නැත්තේ නෑ තියෙනවා. හැබැයි ඒ තියෙන එක මේකට මදි. හරි. WhatsApp group එකේ link එක දාන්න. හරි WhatsApp group වල link ඕනනම් මෙන්න මේකට කතා කරන්න. මොනවා හරි ගැටලු තියෙන දේවල් කතා කරන්න බෑ. කෝල් කරන්න බෑ. අම්මෝ කෝල් 100ක් කරවිලා හරි. මැසේජ් එක දාන්න. WhatsApp වලින් මැසේජ් එක දාන්න. ඩීසල් තියෙනවා ඔයාලට උගන්නන්න. දැන් ඩීසල් එක උගන්නනවා ඊළඟට. මේක උගන්නලා ඉවරනහම. හරි. ඕම් කතන්දර ටික හරි. හරි නේ. ඕම් මැකුවා මේක. මේ මැකුවා. මේ ඊළඟට චූටි කැරට්ටක් ගන්න. හරි මේකට දාන්න පුළුවන් ඇල්කොහොල් අනම්මනම් ඕන දෙයක් පාවිච්චි කරන්න වාෂ්පශීලී ඕන දෙයක් පාවිච්චි කරන්න පුළුවන් පුතේ. හැබැයි ගොඩාක් ප්‍රතික්‍රියාශීලීත්වය වැඩි දේවල් දාන්න බෑ. දාපු ගමන් මේ ඇතුළේ තියෙන පීඩනයත් එක්ක සාමාන්‍ය එන්ජින් කුකුලලා යනවා. හරියට මේ වගේ. දැන් ඔයාලගේ එන්ජින් ඔයාලා හදලා තියෙන වතුර බොන්නනේ. උඹලට පෙට්‍රල් දැම්ම කියලා හරියන්නේ නැහැ නේ බඩට. දැම්මොත් ඉවරයි. හරි. එහෙම වුණොත් එහෙම අපේ පද්ධතිය හානි වෙනවා. හරි. හැබැයි වාහනයකට පෙට්‍රල් දාන්න පුළුවන් නේ. ඒතකොට වාහනේ හදලා තියෙන පෙට්‍රල් වලින් දුවනවා. ඒතකොට වාහනයකට අපි බොන්නේ වතුර කියලා වාහනේට වතුර දාන්න බෑනේ. දාවුවම සිස්ටම් එක අවුල් යනවා. එහෙනම් මොන හරි දෙයක් හදන්න කලින් මේකට දාන මෙටීරියල් ගැන යන සැලකිලිමත් වෙලා තමයි හදන්නේ. මේකට දාන මොන හරි ඉන්ග්‍රීඩියන්ට් ඒ කියන්නේ මේකට දාන අවශ්‍ය ද්‍රව්‍ය ඇතුළට දාන තෙල් එක මේ හැමදේම හදලා මෙයාලත් එක්ක ප්‍රතික්‍රියා කරනවද මෙයාලා දැම්මොත් මොකද වෙන්නේ මේක හින්දා දිරනවද ගොඩ කාලයක් පවත්වන්න පුළුවන්ද මේ හැමදේම විද්‍යාගාරවල පරීක්ෂණ කරලා හරි ප්‍රමිතියකට තමයි එන්ජින් එක හදලා ගන්නේ. හරි එහෙම ඒවල එන්ජින් එකට අපේ උන් කෙලිනවත් දාලා ලාම්පු තෙල් දාපු ගමන් මොකුත් නැහැ පැත්ත පාදේ මදුරු එක්කක් නැහැ මොකුත් නැහැ ආයේ නේ ගන්ධස්සාර බෑ වායු දූෂණයත් ඔක්කොම වැඩි ඉවරයි. හරි ඩී පෙට්‍රල් වාහන වලට ලාම්පු තෙල් දාන්නේ නැහැ ඩීසල් වාහන වලට ලාම්පු තෙල් දාන්නේ ඇයි දාන්නේ කියලා මම ඊළඟ එන්ජින් එකේදී කියා දෙන්නම්. හරි ලාම්පු තෙල් කතාව. ඊළඟ කතාව මේකේ තව කෙනෙක් අහලා තිබ්බ මම මුදේ මොකද්ද? කාබලේටර් සිස්ටම් නැතුව මේක EFI වුණොත් හරි ඉලෙක්ට්‍රික් වලින් නම් ෆුවල් කන්සම්ප්ෂන් එක. ඒ වුණා ඉලෙක්ට්‍රික් වලින් නම් මේකේන තෙල් ටික පාලනය කරන්නේ මොකද වෙන්නේ කියලා. මෙන්න මේමයි වෙන්නේ. අලුතෙන් එන පෙට්‍රල් වාහන වලත් වැඩ කරන්නේ පුලිකු පේනුවකින් ඉන්නේ.
හැබැයි අලුතෙන් එන පෙට්‍රල් වාහන වල පුලිඟු පේනුවකින් වැඩ කරාට මයි පුතේ මේක ඇතුළට එන්නේ වාතය විතරයි. ඩීසල් එක මොනවද? ඉන්ධන ඉන්නේ නැහැ. වාතය විතරක් එනකොට යාලා කරන වැඩේ තමයි මෙන්න මෙහෙම ඇතුළට එන්න තියෙන පද්ධතියට. ඒ කියන්නේ මොකද්ද? මේකට අපි කියනවා මොකද්ද? ජුවලන නැත්තම් චූසන කපාටේ කියලා. මෙන්න මේ තියෙන චූසන කපාටේ වැරලේ පුත ඔය වගේ කියනවා. මේක ඇතුළේ වාතය එනකොට එයාලා කරන්නේ මෙන්න මේ හරියට. හරි? මෙන්න මේ හරියට එයාලා දානවා මොකද? ඉන්ධන විදිනයක්. ඉන්ධන විදිනයක් දාලා මේ එන පාරටම ඉන්ධන විදිනවා. ඔන්න එක ක්‍රමයක්. එතකොට වාතය මෙහෙන් ආවට මෙතන ඉන්ධනත් එක්ක කලවම් වෙලා තමයි ඇතුළට එන්නේ. හරි? මේව තමයි වෙන්නේ. හරි? එහෙම නැතුව සමහරක් පද්ධති වලට කෙලින්ම මෙන්න මෙතෙන්ට හරි උඩට හරි මේ වගේ ඉන්ධන විදින දාන වෙලාවල් තියෙනවා. මෙන්න මේව ඉන්ධන දාන විදින වෙලාවල් තියෙනවා. එතකොට මතක තියාගන්න ඉන්ධන විදිනේ ආරම්භ වෙලා ඇතුළට ඉන්ධන විද්දාට පස්සේ තමයිමයි පුතේ මොකද්ද? පොලිඟු පේනුව වැඩ කරන්නේ. බැරි වෙලා T5 වගේ එන්ජින් එකක් ගෙනව ඔයාලට දින් දුන්නොත් අහන්න දුන්නොත් ඇහුවොත් කවුරු හරි චූටි එකෙක් ඇවිල්ලා ඇහුවොත් මොකද්ද වෙන්නේ මේවට ඉන්ධන විදිනවනේ මෙහෙමයි කියලා කිව්වොත් එහෙම ඒවල මගෙන් ඇහුවා වගේ ඇහුවොත් මතක තියාගන්න මෙයාගෙන් ඉන්ධන විද්දාට පස්සේ තමයි මෙන්න මෙයා ඇවිල්ලා. ඒතර චූසන පහර දිනමයි පුතේ ඉන්ධන විදින්නේ. චූසන පහරේ පල්ලෙහාට යනකොට ඉන්ධන විදිනවා. හරි චූසන පහරේදී ඉන්ධන විදින්න ආරම්භ වෙනවා. ඇතුළට වායුව ඇතුළට එනකොටම චූසන පහරේදී ඉන්ධන විදිනවා මෙයා. සම්පීඩන පහරේදී තද වෙන්නේ විදින ඉන්ධනත් එක්ක සමහරවල්. හරි එහෙම ආවා. ඒතකොට ශනික ඇවිලෙනවා. සමහර එන්ජින් වල චූසන පහරේදී වාතය විතරක් ඇවිල්ලා ඊළඟ එකේ සම්පීඩනය වෙන එක විතරක් කියලා බල පහර ආරම්භ වෙන්න කලින් ඉන්ධනයට තෙල් විදිනවා. ඉන්ධන විදිනවා දහන කුටීරයට. ඒ කියන්නේ බල පහර ආරම්භ වෙන මොහොතකට කලින් දහන කුටීරයට තෙල් දීලා ඒ ශනිකෙන්ම පුලිඟු පේනුව වැඩ කරන වෙලාවලුත් තියෙනවා. ඔන්න ඔය එක එක විදියට එක එක එන්ජින් වර්ග නිෂ්පාදකවරු විසින් එයාලගේ කාර්යයන් සඳහා දැන් ඔයාලා ස්කූටර් එකක් ගන්න මොකටද? හඳේ යන්න නෙවෙයිනේ. ස්කූටර් එකක් කියන්නේ පාඩුවේ නේද දෙන්න දාලා ඉබීන් ගිහිල්ලා මොන හරි කරගන්න. හරි. එතකොට ඔයාලා ට්‍රැකර් එකක් එහෙම නැත්නම් මොනට් එකක් වගේ යන්නේ. ඒ මුඩ පැන යන්න නෙවෙයිනේ. තියලා අරින්න 150ට. එතකොට අරක හදන ස්පීඩ් විදියට මේක හදලා හරියන්නේ නැහැ. දෙක ඔයාලා ඒ දෙන්නගේ තියෙන අවශ්‍යතා දෙකක්. ඒ අවශ්‍යතාවයන් මත මෙන්න මේක යොදන වෙලාවල් යොදන තැන් ටික අපි වෙනස් කරනවා. එච්චරයි වෙන්නේ. හරි. එහෙනම් ඔන්න මම මේක මෙතනින් අයින් කරන්නම්. මම දැනගන්න ඕනේ ඉන්න ඕනේ කිව්වේ කාටද දැනගදී අහුවොත් එහෙම කියලා. හරි. මේකත් මම මෙතනදී අයින් කරන්නම්. හරි. දැන් මොකද කරන්න තියෙන්නේ? ටක් ගාලා මේක අරගන්න. තව ටිකක් මේක ලොක් කරලා දෙන්නම් ආ. විනාඩියක් දෙන ශනික ඇද ගන්න මේක. ටියුට් තියන අය අදින්න ඕනේ නැහැ. හරි. මේ 2022 පුතලා දුවලා ඉන්නවා නම් 2022 අයට මේකේ වුණා ටියුට් පැක් එකක් තියෙනවා. යාළුවට වුණා ගෙන්න ගන්න පුළුවන්. මේක අපි ක්ලාස් එක ෆ්‍රී කරන් ටියුට් පැක් එක විතරයි ඔයාලා ගන්න ටියුට් පැක් එක වුණා. මෙන්න මේක ස්වයංචලන තාක්ෂණ වේදයට ටියුට් දෙකක් එනවා. මෙන්න මේ ටියුට් එක. හරි මේක එක හරි මේක දෙවෙනි ටියුට් එක. එතකොට මෙන්න මේ දෙක එනවා කැමති නම් මේ දෙක ඊට පස්සේ එකත් එක්කම මෙන්න මේ ටියුට් එක ආවා මේ පාර ගොඩනැගිලි තාක්ෂණ වේදයේ 6 කොටස ගොඩනැගිලි සඳහා අත්තිවාරම්. ඊට පස්සේ මෙන්න මේක ආවා ගොඩනැගිලි සඳහා දොර ජනෙල්. ඊට පස්සේ මෙන්න මේක නිෂ්පාදන තාක්ෂණයේ මුල් කොටස් ටික. හරි ඔක්කොම ටික. ඒ කියන්නේ ආයුධ උපකරණත් එක්කම නිෂ්පාදන තාක්ෂණයේ තියෙන මේ සියලුම ආයුධ උපකරණ ඔක්කොමත් එක්කම හැමදේම තියෙනවා මේකේ. ඒකත් එක්ක මේ පාර 2022 කට පේපර් එකකුත් ආවා. මේ ඩියර් මගේ පේපර් එකක්. එතකොට මේ පැක් එකම කාට හරි ඕනි නම් කියන්නේ මගේ සාමාන්‍ය පන්තියේ නැත් දරුවෙකුට නම් මේ ටික අරන් වැඩ කරගන්න ඕනේ නම් මේ වැඩ කරන්න තියෙන්නේ. වැඩ කරන්න ඕනි නම් කාට හරි එන්න මේ උඩ නම් එකකට මැසේජ් එකක් දාලා ඔයාලට ටියුට් එක ගෙන්න ගන්න පුළුවන්. දවස් දෙකක් තුනක් යනකොට ඔයාලට ටියුට් එක දෙට්ටම එනවා. හරි. මහා ලොකු ගණන් නැහැ. අපේ 2022 සාමාන්‍ය ක්ලාස් වල ක්ලාස් ෆීස් ගන්න 1500යි. හැබැයි පුතේ අපි පාඩම් 3ක් යනවා. සිකුරාදා අද යනවා සාමාන්‍ය මොබයිල් ක්ලාස් එක ලංකාවට ෆ්‍රී. හෙට යනවා උදේ 7:00 ඉඳන් 10:00 වෙනකම් සිවිල්. ඊට පස්සේ ඉරිදා හවස 6 ඉඳන් රෑ 9 වෙනකම් අපි යනවා නිෂ්පාදන තාක්ෂණයේදී පටන් ගත්තා ගිය සතියේ. හරි එතකොට ඔන්න ඔය ටික ඔක්කොම වලට සෙට් වෙන්න පුළුවන්.
හරි කැමති අය ඉන්නවා නම් සෙට් වෙන අය අන්න අරකට මෙසේජ් එකක් දාලා සෙට් කරන්න. වෙන බැංක් නම්බර එකක් තියෙනවා. ඒකත් අර අයියෙන් ඉල්ලගන්න. තව වෙන බැංක් නම්බර එකක් තියෙනවා. ඒක ඉල්ලගන්න එයා දෙයි. ඊට පස්සේ මේ 21 දුවල පුතාලා ඉන්නවා නම් ඔව් දිගටම ඔන්ලයින් කරනවා. ඔන්ලයින් ජීවිතේව නවත්තන්නේ කොහෙද දෙයියනේ. අර මම සාමාන්‍ය ක්ලාසස් වල ළමයි 150 200 ඉන්නවා. ඉතින් ඒ ළමයි ඔක්කොම ලංකාව පුරාම ළමයි. ඉතින් උන් පවුනේ. සමහර අය ක්ලාස් ඔක්කොම දමලා ගාලා මං ගාවට ඇවිල්ලා තියෙන විශ්වාස කරලා. හරි මුල් පාඩම් වල රෙකෝඩ් ඔක්කොම ටික ගන්න පුළුවන්. ඒ හැමදේම අපේ etpanthi.lk සයිට් එකට ගියාට පස්සේ ඔයාලට ගන්න පුළුවන්. ඒ දේවල් ටික ඔයාලට මේ මතියේ ඉඳන් ඇක්සස් දෙනවා. ඔව් මේ දවස්වල පොඩ්ඩක් ඩෙවලොප් කරගෙන යනවා ඒකයි. ඉලෙක්ට්‍රොනික ටික ඔක්කොම 2021 ආයෙත් කරනවා ලබන මාසේ නෙවෙයි ඊළඟ මාසේ. රෙකෝඩ් දෙන්නේ ඔක්කොම ටික රෙකෝඩ් දෙන්න හම්බෙනවා. හරි 2021 දුවල පුතාලා කවුරු හරි අහගෙන ඉන්නවා නම් 21 ආයෙත් මේ වගේ මාසයකට තඩි පැක් එකක් හම්බෙනවා. එතකොට මේකේ තියෙනවා ටියුට් 13ක් පාඩම් 4කට අදාළව. එතකොට මේකේ හැම රිවිෂන් එකේ අපි හැම පාඩමකටම තියරි ටියුට් එකක් කම්ප්ලීට් වෙනවා. රිවිෂන් එකේ MCQ 100ක ටියුට් එකක් එවනවා. රචනා ප්‍රශ්න 100ක ටියුට් එකක් එවනවා. මොඩුල් ප්‍රශ්න 100ක ටියුට් එකක් එවනවා. එතකොට එක පාඩමකට ටියුට් 4ක් වැටෙනවා. පේපර් 4ක් අපි කරනවා. දවස් 24ක් උගන්වනවා. 2021 රිවිෂන් එකේ ඩ්‍රොයින් එක කළා නැහැ 21 කළා නැහැ. 22 මම ආයෙ ඩ්‍රොයින් එකක් කරනවා. හරි ඒ ඉඳ ලංකාවේ වැඩිම උගන්වීමක් කරන්නේ 22ට සහ 21ට මම බය නැතුව කියනවා සතියකට පැය 132ක් අපි ක්ලාස් එක කරනවා. හරි පුතේ දෙවනි දවස් දාපු අයට දැන් මේ දවස් දෙක තුනේ ඊයේ අද ගිහින් තිබ්බ ටියුට් එක කතා කරා දැන් ගොඩක් අයට මේ ඔයාලට ටියුට් ආවේ නැති කවුරු හරි ඉන්නවනම් හසිත අයියට මෙසේජ් කරලා ඔයාලගේ බාකෝඩ් නම්බර් එක ඉල්ල ගන්න. එතකොට ඔයාලට ටියුට් එක කොහෙද තියෙන්නේ කියලා හොයාගන්න පුළුවන්. හරි. කෑගල මාව නැරෙන පොඩි කේසයක් තියෙනවා අනිත් අයට නම් උලක් නැහැ. හරි. අපි යන් ඊළඟ කෑල්ලට. අපි ලියමු මේකේ නම් මොකද වෙන්නේ කියලා චුට්ටක්. හරිනේ. චූසන කපාටය මේක නම් කවුරුත් නැහැ වහලා නෙමෙයි ප්‍රශ්නයක් නැහැ. ගවුනත් එකයි නැතත් එකයි. බණ්ඩාර වෙලට අද ටියුට් ගිහිල්ලා. හරි. ලංකාව පුරාම දුවල පුතාලා අපිත් එක්ක ඉන්නවා. අපි ලියමු එහෙනම් මොකද්ද පුලිංගු ජුවලන එන්ජින් එකක් කියන්නේ කියලා ලියන්න. හරි. අපි ලියන්න බය පුතේ පුලිංගු ජුවලන එන්ජිම. දැන් ඇඳ විතරනේ නෝට් එකකුත් එපෑ නේද? විභාගෙට ආවම නෝට් එක ලියන්න බෑ. ඒ හින්දා අපි ලියන්න නෝට් එක. මෙවැනි එන්ජින් දහන ක්‍රියාවලිය ආරම්භ කිරීම සඳහා 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 පුලිඟු පේනුවක් මගින් ලබා දෙන 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 පුලිඟුවක් භාවිතා කරනු ලබන බැවින් පුලිඟුවක් භාවිතා කරනු ලබන බැවින් පුලිඟුවක් භාවිතා කරනු ලබන බැවින් මෙවැනි එන්ජිමක් පුලිඟු ජුවලන එන්ජිමක් ලෙස හැඳින්වේ. මෙවැනි එන්ජිමක් පුලිඟු ජුවලන එන්ජිමක් ලෙස හැඳින්වේ. හරි 2021 දරුවන්ට අපේ ටයිම් ටේබල් එක පන්ති තියෙන්නේ කවදද කියලා දැනගන්න ඕනේ නා. ඔන්න දැන් ඔයාලගේ chat box එකට දාලා ඇති මම leaflet එකක් අන්න ඒක download කරගන්න. ඒකේ තියෙනවා අපේ classes තියෙන time table එක කොහොමද කියලා. classes වලට join වෙන්න ඕනේ කවුරු හරි ඉන්නවා නම් මෙන්න මේ number එකට message එකක් දාන්න join වෙනවා. හරි ඒකේ තියෙනවා මේ number එක. මම ආයෙ කියනවා මෙන්න ලියා ගන්න බැරි විදිහට දුවල පුතාට ලියන්න.
මෙවැනි එන්ජින් දහන ක්‍රියාවලිය ආරම්භ කිරීම සඳහා මෙවැනි එන්ජින් දහන ක්‍රියාවලිය ආරම්භ කිරීම සඳහා පුලිඟු පේනුවක් මගින් ලබා දෙන පුලිඟුවක් භාවිතා කරනු ලබන බැවින් පුලිඟු පේනුවක් මගින් ලබා දෙන පුලිඟුවක් භාවිතා කරනු ලබන බැවින් එවැනි එන්ජින් පුලිඟු ජුවලන එන්ජින් ලෙස හැඳින්වේ. එවැනි එන්ජින් පුලිඟු ජුවලන එන්ජින් ලෙස හැඳින්වේ. එන්ජින් සිලින්ඩරය තුල ඇති ඉන්ධන ඊළඟ හැඳින්වේ ඉච්චරයි. හරි. ඉතින් ගලියමු ආයේ ලියන්න පුතේ. ඉතින් ලියන්න. එන්ජින් සිලින්ඩරය තුල ඇති ඉන්ධන එන්ජින් සිලින්ඩරය තුල ඇති ඉන්ධන පොඩි ඉරක් ගහලා ලියන්න වාත. මේ ඉන්ධන පොඩි ඉරක් වාත. ඉන්ධන වාත මිශ්‍රණය ඉන්ධන වාත මිශ්‍රණය එන්ජින් සිලින්ඩරයක් තුල ඇති ඉන්ධන වාත මිශ්‍රණය ප්‍රමාණවත් පරිදි සම්පීඩනයකට ලක් වූ විට ප්‍රමාණවත් පරිදි සම්පීඩනයකට ලක් වූ විට පුලිඟු පේනුව මගින් නිදහස් කරනු ලබන වාත මිශ්‍රණය ප්‍රමාණවත් පරිදි සම්පීඩනයට ලක් වූ විට පුලිඟු පේනුව මගින් නිදහස් කරනු ලබන විදුලි පුලිඟුවක් ආධාරයෙන් දහන ක්‍රියාවලිය ආරම්භ කෙරෙයි. දහන ක්‍රියාවලිය ආරම්භ කෙරෙයි. පුලිඟු පේනුව එන්ජින් සිලින්ඩරයේ සංවෘත මුහුණතට හෝ TDC පිහිටුමට පුතේ TDC කියන්නේ මොකද්ද? මෙන්න මෙතන TDC කියන්නේ පිස්ටනයක උඩ මුහුණත යන උඩරිම උසට. මෙන්න මේ උඩ මුහුණත යන්නේ මෙතෙන් විතරයි. එතන යුට් යන්නේ නැහැ. ඒක තමයි TDC කියන්නේ. TDC පිහිටුම හා සංවෘත මුහුණත අතර ඇති වක්‍ර මුහුණතට සම්බන්ධ වන ලෙස නිර්මාණය කර ඇත.
සම්බන්ධ වෙන ලෙස නිර්මාණය කර ඇත. හරි නිර්මාණය කර ඇත. තව එකක්. දැන් ඔය මේ සමහර එන්ජින් වලට පුතේ මේ පුලිඟු පේනු එකකට වඩා තියෙනවා. හරි ඔයාලට මතකයි නේද? එකකට වඩා තියෙනවා. කොහොමද එකකට වඩා සෙට් වෙන්නේ? අර වෙලාවකට ඔය ට්‍රීවිල් වල එහෙම ඩබල් ප්ලග් කතන්දරයක් කියන්නේ. ඒ වගේ පුලිඟු පේනු දෙකක් දාන්න වෙන වෙලාවලුත් තියෙනවා. අන්තිමට මොකද මුහුණතර හෝ TDC පිහිටුම හා සංවෘත මුහුණතර අතර ඇති වක්‍ර මුහුණතර සම්බන්ධ ලෙස නිර්මාණය කර ඇත කියලා තමයි අන්තිමට ලිව්වේ. හරි. ලියන්න. සමහර අවස්ථාවල පුලිඟු පේනු සමහර අවස්ථාවල පුලිඟු පේනු සමහර අවස්ථාවල පුලිඟු පේනු සමහර අවස්ථාවල පුලිඟු පේනු කිහිපයක් දැකිය හැකිය. සමහර අවස්ථාවල පුලිඟු පේනු කිහිපයක් දැකිය හැකිය. හරි එලයාර කතාව ලියමු. අපි ඉස්සෙල්ලා කිව්ව එක. හරි. අපි ලියමු අර කතන්දරේ. මොකද්ද? මේක ඇතුලේ අර වැඩිපුර සංගීතය වැඩි කරන්න ඕනේ කිව්ව කතාවක් ලියන්න තේ. විදුලි පුලිඟුවක් ආධාරයෙන් දහනය ආරම්භ කිරීමට නම් 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 ඉන්ධන හා වාත මිශ්‍රණය ඉන්ධන හා වාත මිශ්‍රණය ඉන්ධන හා වාත මිශ්‍රණය ඉන්ධන හා වාත මිශ්‍රණය හොඳින් එකිනෙක මිශ්‍ර වූ 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 මිශ්‍රණයක් හොඳින් එකිනෙක මිශ්‍ර වූ මිශ්‍රණයක් එන්ජිම් සිලින්ඩරය තුල පැවතිය යුතුය. එන්ජිම් සිලින්ඩරය තුල පැවතිය යුතුය. එන්ජිම් සිලින්ඩරය තුල පැවතිය යුතුය. මෙම පුලිඟු ජ්වලන තාක්ෂණය පෙට්‍රල් මෙම පුලිඟු ජ්වලන තාක්ෂණයේ පෙට්‍රල් LP gas petrol LP gas petrol LP gas වැනි ඉහළ වාෂ්පශීලීත්වයක් ඇති ඉහළ වාෂ්පශීලීත්වයක් ඇති ඉන්ධන යොදා ගන්නා එන්ජින් සඳහා පමණක් ඉහළ වාෂ්පශීලීත්වයක් ඇති ඉන්ධන යොදා ගන්නා එන්ජින් සඳහා පමණක්
භාවිතා කෙරේ. මෙම පොලිඟු ජ්වලන එන්ජින් තාක්ෂණය පෙට්‍රල් LP ගෑස් වැනි ඉහළ වාෂ්පශීලීත්වයක් ඇති ඉන්ධන යොදා ගන්න එන්ජින් සඳහා පමණක් භාවිතා කෙරේ. හරිනේ හරි. එහෙනම් ඔන්න ඔතනින් මොකද අතනින් අර ටික මම අතර කතා කරන්න යන්නේ අර E5 කතාවේ එක මම කිව්වෙ හින්දා ඔයාලට පරණ කාලේ කාබුලේටර් වලින් තමයි අතට තෙල් ආවේ දැන් ඉන්ජෙක්ටර් නොසල් තමයි එන්නේ. LP ගෑස් වලින් අපේ වාහන ඕනෑම වැඩ කරන්න හදාගත්තා ඒක. ඉස්සර පුතේ ඔයාලට මතක නැහැ තුව ඇති ඔයාලා නම් චූටේ ඉස්සර 3 wheel එහෙම ගොඩක් දිව්වේ LP ගෑස් වලින්. පොඩි ගෑස් ටැංකිය ඔයාලා ගෙදර තියෙන ගෑස් ටැංකිය තියෙන්නේ. ගෑස් ටැංකියක් තමයි යාලා හයි කරගන්නේ. ගෑස් ටැංකිය උනනම් කඩේකට ගියා ඒ ගෑස් ටැංකිය දුවලා වෙන ගෑස් ටැංකියක් හයි කරගන්නවා. ගෑස් වලින් තමයි වාහනේ දිව්වේ. එතකොට අපිට දැනටත් අපේ වාහන ගෑස් වලින් දුවන්න පුළුවන්. හදාගන්න. හැබැයි වැඩේ තියෙන්නේ දැන් ගෑස් ගණන්නේ. ඉස්සර ගෑස් වම ගණන් නැහැනේ. හරි. පුපුරන්නේ ඒක තමයි ගොඩක් ගෑස් වලට ගෑස් අයින් කරන්න මිනිස්සු පෙළඹුණේ. ඒ කියන්නේ හදිස්සි ඇක්සිඩන්ට් එකක් වුණාම ඒ ඇක්සිඩන්ට් එකේදී වෙන හානිය වැඩි වුණා ගෑස් සිලින්ඩරයක් ඇතුලේ තියෙන හින්දා. ඒ හින්දා මිනිස්සු කරපු වැඩේ තමයි මේක ටික ගෑස් වලින් අයින් වෙච්ච එක. හරි. ඒක ඔයාලට මතක නම් සාමාන්‍ය හයිබ්‍රිඩ් වෙහිකල් වල ඒ කියන්නේ ප්‍රියස් එකේ ඊට පස්සේ ඇක්වා වල එහෙම වගේ මුල් කාලේ පොඩි ඒකේ AC යුනිට් එකකට එක්ක පොඩි ගෑස් ප්ලාන්ට් එකක් AC යුනිට් එකටයි මේ අර සිස්ටම් එක මාරු කරන එකටත් එක්ක පොඩි ගෑස් ප්ලාන්ට් එකක් ඇතුලේ ආවා. එක ගමනක් හයිවේ එක ගිහිල්ලා වැදිච්ච වාහනයක් මේ ගෑස් ප්ලාන්ට් එකේ හින්දා පිපුරුවා. අන්න එතනදී යාලට පොඩි ප්‍රශ්නයක් වෙලා ආපහු වාහන යාලා කලෙක්ට් කරගෙන මේ දේවල් ටික හැදුවා. ඒක අදාළ නැති උපකරණයක් ඒකට. ඒක අයින් කරා. හරි. මේ ඔව් ලාන්සර්ස් වල එහෙම ගෑසුයි පෙට්‍රෝලුයි දෙකෙන්ම වැඩ කරන්න හැදුවා ගොඩක් වාහන. දැන් නම් නෑ. ඉතින් ත්‍රිවිල් එහෙම ගොඩක් මට මතකයි අපි චූටි කාලේ ත්‍රිවිල් වැඩි ප්‍රමාණයක්ම දිව්වේ ගෑස් වලින්. එතකොට ගෑස් වලින් අයින් කරේ අර වාහන වැඩි වෙනවත් එක්කම ඇක්සිඩන්ට් වැඩි වෙනවනේ. එතකොට ගෑස් සිලින්ඩරයක් ඇතුලේ දාගෙන යනවා කියන එක තාවකාලික සතුටක් විතරයි. ඇදුනොත් එහෙම කුඩු වෙනවා සහ මොකද? ගෑස් හින්දා එන ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ හින්දා. හරි. එහෙනම් අපි යන් ඊළඟට ලියන්න මාතෘකාවට එන්න මෙන්න මහන්න. හරි කියන්න. සම්පීඩන ජ්වලන එන්ජින් යන මාතෘකාවට සම්පීඩන ජ්වලන එන්ජින්. මේ තව එකක් කියන්න ඕනේ. ඒක බැරි වෙලාවත් ඉස්කෝලේ ඇරලා ඉස්කෝලේ යන්න අවස්ථාවක් හම්බුනොත් හරි පරිස්සමින් වැඩ ටික කරගෙන යන්න. මොකද වෛරස් එක හිතන තරම් ලේසි නෑ. ඉතින් ඒ හින්දා අනිවාර්යෙන් මේ එහෙම මොනවාට ප්‍රශ්නයක් වුණොත් බැරි වෙලාවත් ඉස්කෝලේ පැටලා යන්න ඕනි කියලා හිතනොත් එහෙම මේ හරි අනිවාර්යෙන්ම පරිස්සම් වෙලා ඉස්කෝලේ යන්න ඉච්චරයි. ලොකු දේවල් නෑ. මම කිව්වේ දැන් ඉස්කෝලේ පටන් ගත්තොත් එහෙමයි. ඔයාලා ඉස්කෝලේ පටන් ගන්න වුණොත් 12 වසරට සහ 13 වසරේ ඉන්න දුවලා පුතාලා සියල්ලටම හරි අර චූටි කාලේ බර ගිරන්න පොලිමේ ගියා වගේ උඹලට ගිහින් බේද විදගෙන එන්න වෙයි. නැත්තම් ඉස්කෝලේට ගෙනල්ලා හරි විදි. නැත්තම් මේ අමාරුයි කරා. ඔව් ඉස්කෝලේ යනකොට ප්‍රයිවට් දාලා ලියන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. ප්‍රයිවට් දාලා ලියනවා වගේ තමයි අපල කොහොමදත් දැන්. තේරෙනවද? දැන් බලන්න ඉස්කෝලේට වඩා ගිහින් තියෙන පන්තිනේ. මේ හරියද බලමු. ප්‍රැක්ටිකල් ටික ගැන අපි මොකද කරන්නේ? ප්‍රැක්ටිකල් ටික ලංකාවේ හොඳටම කරපු ගුරුවරුන්ගෙන් එක්කෙනෙක් මම මම ඔය හරි දෙපැත්තක බලන වචන කියලා බෙල්ල කපා ගන්න කැමති නෑ පුතේ. මොකද ඇත්තට මං වගේ වැඩ කරන ගුරුවරු ඉන්නවද නැද්ද කියලා මම දන්නේ නෑ. ඉන්නවා එහෙමනම්. ඊට පස්සේ යාළුවා ලව නම්බුවක් කියනවනේ. මම නිකන් මං විතරයි ලංකාවෙන් පොරවල් කියලා කෑ ගහන්නේ නෑනේ මම. හරි. ඒ ඉන්න ගුරුවරුන්ගෙන් එක්කෙනෙක් මම. තවත් ඉන්නවා ගුරුවරු ලංකාව පුරාම. ඇත්තටම ඔය මම දැකලා තියෙන හොඳ ගුරුවරු ඉන්නවා දැන්. ඔව් මේ දවස්වල අම්මෝ හරියට වචන කියනකොට හරි අමාරුයි පරිස්සමෙන් කියනකොට මම නම් වචන වරද්දගන්නේ නැහැ. මම දැකලා දෙනවා වචන වරද්දගත්ත ගුරුවරුන්ට හෝ ගාලා වැඩ ගන්නවා ගහ ගන්නවා. අනේ අපිට අදාළ නැහැ. අපි උගන්වන පාඩුව යනවා. හරි. අපි යන් සම්බින්ද ජුවල් වල අපිට වාණික වැඩක් නැහැ.
හරි. සම්පීර්ණ ජුවලන එන්ජිම. හරි. ලියලෙමු. ඔව් නේ. වෙනසකටත් එක ලියලෙමු. ලියලා කතා කරමු. හරි. ලියමු. අපි ලියලා කතා කරමු. එක පොඩි වෙනසක් තියෙනවත් එක්කනේ. ලියන්න සම්පීර්ණ ජුවලන එන්ජිමක හරි සම්පීර්ණ ජුවලන එන්ජිමක සම්පීඩන පහර තුලදී ටෙලිග්‍රෑම් ලින්ක් එක දාන්න අපිට ඔහොම ඉන්න සම්පීර්ණ පහර තුලදී බලන්න තියෙන ප්‍රශ්නේ හරි පෙන්නන්න පොඩ්ඩක් සම්පීර්ණ ජුවලන එන්ජිමක සම්පීඩන පහර තුලදී වාතය ඉතා ඉහළ අගයකට සම්පීඩනය කෙරේ. හරි උපසටහන අදින්න ලියලා. වාතය ඉතා ඉහළ අගයකට සම්පීඩනය කෙරේ. වාතය ඉතා ඉහළ අගයකට සම්පීඩනය කෙරේ. එහි ප්‍රතිඵලයක් ලෙස සිලින්ඩරය තුල අඩංගු වාතයේ උෂ්ණත්වයද ඉහළ අගයකට පත්වේ. ඔහායි මුලින් නම් කියනවා සම්පීර්ණ ජුවලන එන්ජිමක සම්පීර්ණ පහර තුලදී වාතය ඉතා ඉහළ අගයකට සම්පීඩනය කෙරේ. එහි ප්‍රතිඵලයක් ලෙස සිලින්ඩරය තුල අඩංගු වාතයේ උෂ්ණත්වයද ඉහළ අගයකට පත්වේ. හරි ඉහළ අගයකට පත්වේ. ඉන්පසු සම්පීඩන පහරේ අවසාන භාගයේදී ඉන්ධන විදිනයක් මගින් එන්ජින් සිලින්ඩරය තුලට හරි ඉන්ධන විදිනයක් මගින් එන්ජින් සිලින්ඩරය තුලට ඉන්ධන විදීමට සැලැස්වීමෙන් දහන ක්‍රියාවලිය ආරම්භ කෙරේ. දහන ක්‍රියාවලිය ආරම්භ කෙරේ. දහන ක්‍රියාවලිය ආරම්භ කෙරේ. දහන ක්‍රියාවලිය ආරම්භ කෙරේ. මෙලෙස දහනය සිදුවීමට නම්
මේ ලෙස දහනය සිදුවීමට නම් ඉන්ධනයේ ස්වයංජීවන උෂ්ණත්වයට වඩා ඉන්ධනයේ ස්වයංජීවන උෂ්ණත්වයට වඩා ඉන්ධනයේ ස්වයංජීවන උෂ්ණත්වයට වඩා වැඩි විය යුතු වෙයි. ස්වයංජීවන උෂ්ණත්වයට වඩා වැඩි විය යුතු වෙයි. වඩා වැඩි විය යුතු වෙයි. එබැවින් මෙවැනි එන්ජින් වල සම්පීඩන අනුපාතය ඉහළ අගයක් ගනී. සම්පීඩන අනුපාතය ඉහළ අගයක් ගනී. සම්පීඩන අනුපාතය ඉහළ අගයක් ගනී. හරි යටි ලියන්න ඒකටම මයි ගෲප් වල ගොඩක් අය දැන් ඇඩ් වෙලා ඉන්නවා මම දැක්කා. ඒ ගෲප් වල සමහර අය පුතේ ඔයාලා මියුට් දාගෙන නැති ගෲප් අනික් ගෲප් වල හැම වෙලෙම chat යන හින්දා මයි ගෲප් වල chat යන්නේ නැහැ. මයි ගෲප් වල යන්නේ ගොඩක් ඔයාලගේ ක්ලාසස් තියෙන ටයිම් මේ දේවල් ටික විතරයි. ඒ හින්දා මේ ඒකට ඔයාලා මියුට් ටයිම් කරලා තියාගන්න අපි ඔටෝමොබයිල් එකේ ආවා ටිකක් අරගෙන ගන්න. මොකද ඔක කිසිම කෙනෙකුට වල්පල් දාන්න බෑ. අපි මොනවා හරි දැම්මොත් දාන්නේ ක්ලාස් එකක් ගැන විස්තරයක් විතරමයි. ඒක ඔයාලගේ අධ්‍යාපන කටයුතු සඳහා වැදගත් දෙයක් මිසක් ඔහේ නිකම් මොකුත් දේවල් දාන්නේ නැහැ. හරි ඒ හින්දා අපි ඒක මියුට් ටයිම් කරලා තියාගත්ත කියලා ගැටලුවක් එන්නේ නැහැ. ඔන්න අර ගෲප් එකම දාලා තියෙන්නේ. ගෲප් එකට ඕන කෙනෙකුට සෙට් වෙන්න පුළුවන්. හරි. මේකේ තව සුට්ටක් තියෙනවා. අපි ඒක ලියලාම අපි කතා කරමු මේ වැඩේ ලියන්න. හරි. ලියන්න. ඊතරම් වාෂ්පශීලී නොවන ඩීසල් වැනි ඉන්ධන සඳහා ඩීසල් වැනි ඉන්ධන සඳහා මෙම ක්‍රමය භාවිතා කෙරේ. ඔව් මේ දැන් ඔය ඔටෝමොබයිල් වලට මොකක්ද මම කිව්වේ හරිනේ. එතරම් වාෂ්පශීලී නොවන ඩීසල් වැනි ඉන්ධන සඳහා මෙම ක්‍රමය භාවිතා කෙරේ කියලා ලියවන්නේ. හරි. හරි කවුරු හරි කෙනෙක් උදේ දැන් ජොයින් වෙන්න කැමති නම් අපේ ක්ලාසස් වලට රිසීව් ගෑයන් ගොඩක් අය මෙන්න මේකේ වීඩියෝ සෙට් එකක්ම තියෙනවා මගේ. ඒ වීඩියෝ සෙට් එකට මේකෙන් ඔයාලා ජොයින් වෙන්න පුළුවන්. ඊට අමතරව මේ 21 විශේෂයෙන්ම මැක්ස් කරපු දරුවෝ ඉන්නවා නම් බයෝ කරලා මාරු කරපු දරුවෝ ඉන්නවා නම් මා මැක්ස් කරලා අවසරගෙන ඉතින් මා ඒ ලෙවල් මැක්ස් කරේ. ඉතින් මම දන්නවා කොහොමද මැක්ස් කරපු දරුවෙක් වැඩ කරේ සහ යාළුවන්ට කියලා වෙන විදි ටික. මාත් පළවෙනි පාර හොඳට නාලා දෙවෙනි පාර ගේම ගහලත්තේ. ඒ හින්දා මේ මයික් ඔන් කරගන්න අමාරුයි පුතේ. මේ ගොඩකට මයික් ඔන් කරාම හරි අමාරුයි. මගේ සාමාන්‍ය ක්ලාසස් එක්කම මයික් ඔෆ් කරලා නැහැ. හැම එකම සාමාන්‍යයෙන් මයික් ඔන් කරලා තියෙන්නේ. මේක විතරයි මයික් ඔෆ් කරලා තියෙන්නේ. අමාරුයි හැම එක්කෙනාම කතා කරන්න ගියාම සමහර දරුවන්ට ලැග් වෙනවා ප්‍රශ්න ඒ හින්දා තමයි මේක දැම්මේ නැත්තේ. හරි. අපි යම් පාඩමකට මෙන්න මොන දැන් අපි ලිව්වනේ. දැන් අගෙන ඉන්න ඔක්කොම පැත්තට කියලා වැඩ ඈ. හරි. ඔන්න ඉස්සලා වගේ එන්ජින් එකක් තියෙනවා. හරි. අපි කතා කරන්නේ සම්පීර්ණ පරණ වීඩියෝ ටික මේකට කියලා බලන්න. channel එකේ තියෙනවා. හරි. හරි මම ආයෙ කියන්නම්. මෙයා මේ බලන්න. ඔන්න එන්ජින් එකක් තියෙනවා. අර ඉස්සලා වගේ. එතකොට මේ තියෙන එන්ජින් එකට ඉස්සලා වගේ පුලිපු පේනු. එහෙම නැත්නම් ගිනි තියලා අවුලවන්නේ නැහැ. ගිනි තියලා අවුලවන්න නැත්නම් මොකද කරන්න පුළුවන්? ගිනි තියලා අවුලවන්න නැත්නම් ඉබේ ඇවිලෙන්න දෙන්න ඕන. සමහරක් දේවල් තියෙනවා. නේ. ඒක එකපාරට ගිහින් ඇවිලුවාම ගේස් නේ. පොඩ්ඩක් පත්තු කරලා දීලා එනවා. හරිද? අම්මා මොකද සට්ට ගාලා වලි එක්කෝ
නැත්තම් මරා ගන්නවා නැත්තම් දෙන්නේ තුන් දෙනෙක් බාවගෙන නැත්තම් ගෙයින් එළියට බහලා ඔය වගේ ප්‍රශ්න තියෙන අපි අවුලනවානේ සමහර දේවල්. ඒ වගේ තමයි මේක අවුලන්න තියෙන්නේ. එතකොට මේක අවුලනකොට අපි දැනගන්න ඕනේ දේවල් ටිකක් තියෙනවා. ඒ දේවල් ටික තමයි මම පුතේ මේක අපි අවුලනවා නම් channel එකේ නම පැහැදිලි නැද්ද? දුලඤ්ඤ රුසිරු මගේ නම ගහන්න. DULANJARUSIRU. දැන් මෙහෙමයි වෙන්නේ. ඔන්න ඇතුළට එනවා. ඉස්සලා එක්කිනාගේ වගේ නෙමෙයි පුතේ මෙයාගේ ඇතුළට එන්නේ පුතේ වාතය විතරයි. only වාතය විතරයි වෙන මොකුත් එන්නේ නැහැ. වාතය විතරක් මේකෙන් ඇතුළට එනකොට ඕම් වාතය විතරක් මේක හරහා හුගාලා ඇතුළට එනවා. මෙහෙම ඇතුළට එනකොට දැන් මේකට අපි මොනවා හරි විදලා අවුලවන්න යන්නේ. වාතය විතරක් එනවා නම් වාතයෙන් විතරක් මොනවා හරි ඇවිලෙන්නේ නැහැ නේ පුතේ. එහෙනම් උඹලට උතන ඉඳගෙන වැඩ කරන්නත් බෑ මට මෙතන ඉඳගෙන වැඩ කරන්නත් බෑ. ඇයි ඒ? අපි දෙගොල්ලම ඇවිලෙන්න ඕනේ. පොතේ හැටියට නම් ඔයාලයි මායි දෙගොල්ලම ඇවිලෙන්න ඕනේ. හරි. සොයන් ජීවල කියන්නේ මේකට තමයි. මම කියා දෙන්නම් ඒක. දැන් මේක ඇතුළට වාතය නිකන් එන්නේ නැහනේ. එන්ජින් එක ඇදලා ගන්නවා වාතය. පිස්ටන් එක පල්ලෙහාට යනවා. ඔන්න පල්ලෙහාට යනකොට වාතය පිරෙනවා. වාතය පිරුණාට පස්සේ පිස්ටන් එක උඩට තල්ලු වෙනවා. තල්ලු වෙනකොට වාතය ඉර වෙනවා. දැන් ආයෙ මතක් කරමු පරණ දේවල් මෙතෙන් ඕනි හින්දා. සම්පීඩන අනුපාතයක් කියලා කියමුද? මතක් කරගන්න. දැන් ටට්ටක් ගාලා ඔළුවට එන්න ඕනේ. මං කියවනේ ඔළුවට දාගෙන ඉඩකට දාගෙන ඉපා කියලා. සම්පීඩන අනුපාතය. සම්පීඩන අනුපාතය. මොකද කිව්වේ? මොනවාද එක මුළු පරිමාව බෙදන්න කිව්වා සහන පරිමාවෙන්. මුළු පරිමාව සහන පරිමාවෙන් බෙදුවහම එනවා පුතේ සම්පීඩන අනුපාතය කියලා එකක්. එහෙම කිව්වම තේරෙන්නේ නැත්තම් මෙන්න මේක. මොකද්ද? ඔන්න පිස්ටන් එකක් තියෙනවානේ. මේ පිස්ටන් එකේ තියෙන සිලින්ඩර් එක උතන ඉඳන් මෙන්න මෙතෙන්ට දිගයි. ඔන්න ඔතන දිගයි කියලා හිතමු. නැත්තම් හරියම. මෙන්න මෙතෙන්ට දිගයි. දැන් දිගයි. ඔන්න සම්පීඩන අනුපාතයක් කියලා කියන්නේ මේ තියෙන පිස්ටන් එක ඔන්න පිස්ටන් එකක් තියෙනවා. මේ තියෙන පිස්ටන් එක මෙතන නිකන් පල්ලෙහාට යනවා කියලා හිතමු. මෙන්න මෙතන නිකන් පල්ලෙහාට එනවා. මේකට අපි කියනවා BDC එහෙම නැත්නම් bottom dead center එහෙම නැත්නම් පහළ සීමාව කියලා. මෙයා යනවා මෙන්න මෙතෙන් එනකම්. TDC එහෙම නැත්නම් top dead center කියලා අපි කියනවා. එහෙම නැත්නම් මුදුන් සීමාව කියලා අපි කියනවා. මෙතන තියෙන පිස්ටන් එක මෙතනනේ දැන් තියෙන්නේ. මේ තියෙන උඩටම යන තැන. උඩටම ගිහිල්ලා තියෙනවා. උඩටම ගිහිල්ලා මම ටික පල්ලෙහාට මෙතෙන්ට වෙනවා. දැන් මේක දිගේ වාතය මයපුතේ ඇතුළට එනවා. අරක දිගේ වාතය ඇතුළට ආවට පස්සේ ඔන්න වාතය මෙතෙන් ඇවිල්ලා තියෙන්නේ. අරක දිගේ වාතය ඇතුළට ආවට පස්සේ මේ තියෙන වාතය ටික දැන් මොකද වෙන්නේ? හිර කරන්න ඕනේ. සම්පීඩනය කරන්න ඕනේ. කොහොමද? අනුපාතයකට. සම්පීඩනය කරන අනුපාතයට කලින් දැන් පිස්ටන් එක මම මෙතෙන්ට ගත්තට පස්සේ මෙන්න මේ උඩ මෙතන ඉඳන් මෙතෙන්ටම වාතය පිරලා තියෙන්නේ. ඔන්න මම දැන් පාඩ කරනවා හොඳට බලන්න. දැන් මගේ මුළු පිස්ටන් එකේ මෙන්න මේ ටික ඔක්කොම වාතයෙන් පිරලා තියෙනවා. ඔන්න ඔය පාඩ කරපු ඔක්කොම ටික වාතයෙන් පිරලා තියෙනවා. හරි. මේ ඔක්කොම ටික වාතයෙන් පිරලා තියෙන වෙලාවේ මෙතන ඉඳන් මෙතෙන්ට වාතයෙන් පිරලා තියෙන වෙලාවේ මම දැන් මේ ටික තද කරලා හිර කරන්න ඕනේ. කොච්චරක් හිර කරනවද? මම මෙතන ඉඳන් මේක මේම තද කරන් ගිහලා මෙන්න මෙතන හිර කරනවා. මෙතෙන් ඉඳන් හිර කරනවා. දැන් කොහොමද සම්පීඩන අනුපාතය හොයන්නේ? මෙන්න මෙහෙමයි හොයන්නේ. අපි බලනවා පද්ධතිය මුළු පරිමාව. පද්ධතිය මුළු පරිමාව බලා ගන්න කලින් ඔන්න ආයෙ මතක් කරනවා පරණ දේවල්. අපි බලන්න ඕනේ මේවට කියන නම් ටික. මෙන්න මේ TDC ඉඳන් BDC වෙනකම් පිස්ටන් එක හැම වෙලේම උඩ පල්ලෙහා යන හින්දා බිත්ති ටික හොඳට පිහ දැම්මෙනවා. ඒ හින්දා අපි ඒකට කියනවා මොකද්ද පුතේ? පිස දමන පරිමාව කියලා.
විස දමන පරිමාව කියලා. මේක මෙතෙන්ට ගියාම එතනින් උඩට යන්න දෙන්න උඩ ඉන්න කට්ටියට කාගෙන්වත් බලපෑමක් නැහැ. ඒ කට්ටිය සහනෙන් ඉන්නේ හින්දා අපි මෙන්න මේ කැලලට මෙන්න මේ චූටි කැලලට කියනවා සහන පරිමාව කියලා. සිලින්ඩරයේ මුළු පරිමාව වෙන්නේ මෙන්න මේ දෙන්නගෙම එකතුවට මුළු පරිමාව. එහෙනම් මයි පුතේ සම්පීඩන අනුපාතයක් කියනවා මෙන්න මේ සහන පරිමාව වෙනකන් මෙන්න මේ ටික තද කරන අනුපාතයට අපි සම්පීඩන අනුපාතයක් කියනවා. අර ගෙවල් වල ඔයාලා පස් තරනකොට ඔයාලා කියන්නේ අඩිය අඟලට තලනවා කියලා. ඒ කියන්නේ අඩියක් උසයි අඟලක් වෙනකන් තලනවා. මේකෙත් එහෙමයි මුළු පරිමාව මෙන්න මෙච්චරයි. අපි ඒක මෙතන ඉඳන් මෙතෙන්ට වෙනකන් හිර කරනවා. අපි හිතමුකෝ මෙතන ඉඳන් මෙතෙන්ටම තියෙන පරිමාව. හරි උසෙන් නිකන් අපි ගමු. මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන උස සෙන්ටිමීටර් 10ක් කියලා හිතන්න. ඒ සෙන්ටිමීටර් 10 අපි සෙන්ටිමීටරට අඩු කරනවා. එහෙනම් 10ට එකකට අපි හිර කරලා නේද මේක තියෙන්නේ. හරි එහෙනම් වාත කොටස් 10ක් තනි කොටසකට හිර කරලා තියෙනවා. පරිමාව කොටස් 10ක් තනි කොටසකට හිර කරලා තියෙනවා. ඔන්න ඕකට අපි කියන සම්පීඩන අනුපාතය කියලා. එතකොට මෙන්න මේ සම්පීඩන ජුවලන එන්ජින් ගත්තාම මම පුතේ මේ වගේ සම්පීඩන වෙලා තමයි ඉන්නේ. මේ අපි කතා කරන සම්පීඩන ජුවලන එන්ජින් හොඳට සම්පීඩන වෙලා තියෙනවා. සම්පීඩන ජුවලන එන්ජින් වලට හොඳට සම්පීඩන වෙන්න වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මෙන්න මෙව්ව හිර වෙන්න දීලා තියෙන්නේ ඇයි? මේවා හිර වෙන්න දීලා තියෙන්නේ ඇයි? මේවා හොඳට හිර කරලා හදලා තියෙන්නේ. මේක ඇතුළට ගේන වාතය අපි රත් කරගන්න ඕනේ. මේක ඇතුළට ගේන වාතය හොඳට රත් වෙන්න ඕනේ. ඒ වගේම තමයි මේකේ වාතයට නිකන් ඉන්ධන විදලා අවුලවන්න නම් මේකේ වාතය ඉන්ධනයේ ස්වයං ජූල් උෂ්ණත්වයට ගන්න ඕනේ. ඉන්ධනයේ ස්වයං ජූල් උෂ්ණත්වය ඔයාගේ ස්වයං ජූල් උෂ්ණත්වය කීයද? දන්නවද? දැනගත්තට කාටවත් කියන්න එපා. ඇයි? ඔයා ඉන්න තැන කවුරු හරි කෙනෙක් ඒ ඔයාගේ ස්වයං ජූල් උෂ්ණත්වයේ තරමට වටේ තියෙන වාතයේ හීට් එක වැඩි කරොත් කතා දෙකක් නෑ උඹලට දුවන්න පාරවල් නෑ ශනික උඹලා ඇවිලිනවා. එහෙනම් අන්න එහෙම තමා විසින් කෙටින්ම සරලව මතක තියාගන්න මේක. මේක අර්ථ දැක්කින් වල ලියන්න එපා. මතක තියාගන්න තමා විසින් තමා ඇවිල ගන්න උෂ්ණත්වය ඔටෝමැටිකලි ඇවිලෙන උෂ්ණත්වය අපි කියනවා ස්වයං ජූල් උෂ්ණත්වය කියලා. මතක තියාගන්න එහෙම ලියන්න එපා හැබැයි. හරි. එහෙනම් වාතයේ තියෙන ස්වයං ජූල් උෂ්ණත්වය හොයාගන්න ඕනි. මෙයා ඇවිලෙන වෙලාව හොයාගන්න. අපි හොයනවා වාතයේ උෂ්ණත්වය. අපි දන්නේ නැහැ කීයද කියලා. අපි ආසන්න වශයෙන් හිතලා ගමු. අපි දාමු 250. සෙල්සියස් අංශක 250. අපි වාතය මොකක්ද කියලා දන්නේ නැහැ. අපි දන්නේ මොන ඉන්ධනයක්ද මේකට පාවිච්චි කරන්නේ කියලා. අපි පාවිච්චි කරන ඉන්ධනයේ ස්වයං ජූල් උෂ්ණත්වය 250යි සෙල්සියස් අංශක. උදේ සෙල්සියස් අංශක 250ක් නම් මේකේ උෂ්ණත්වය අනිවාර්යෙන් මෙයා ඇවිලෙන්න නම් මෙන්න මේකට හරි මෙන්න මේකට මොකක්ද මෙන්න මේක ඇතුලේ තියෙන කට්ටිය අනිවාර්යෙන් සෙල්සියස් අංශක 250ට රත් වෙලා තියෙනවා. ඒම රත් වෙලා තිබ්බොත් විතරමයි මෙන්න මේක ඇතුලේ ශනිකව ඇවිලෙන්නේ මෙයාලා දාපු ගමන්. නැත්තම් ඇවිලෙන්නේ නැහැ. ඇවිලෙන්න බෑනේ පුතේ. එහෙම ඇවිලෙන්නේ නැහැ. එහෙම ඇවිලෙන්න නම් මෙයා රත් වෙලා තියෙන්න බෑ. මෙයා සෙල්සියස් අංශක 250ට ඇතුලේ තියෙනවා රත් වුණොත් දාපු ගමන් ටෝස් ගාලා ඇවිලෙනවා. හරි. එහෙනම් අපි මොකද කරන්න ඕන? මෙයාට දන්නවන්න ඕනි සෙල්සියස් අංශක 250ට රත් වෙන විදිහ. හරි. එහෙනම් මම මේ ගත්තේ මොකක් හරි ඉන්ධනයක් පුතේ. හරි. ඩීසල් වල 210යි. හරි. මම ගත්තේ නිකන් සාපේක්ෂව මොකක් හරි ඉන්ධනයක් කියලා. දැන් මෙයා මොකද වෙන්නේ? ඇතුලේ අපි දන්නේ නැහැ වාතය උඩින් ඉන්නවා. වාතය හොඳට රත් කරන්න නම් අපිට වැඩි සම්පීඩන අනුපාතයක් ගේන්න ඕනේ. ඒ කියන්නේ ටිකක් හොඳට හිර කරොත් තමයි වාතය හොඳට රත් වෙන්නේ. වාතාංශු හොඳට ඇහිලා හිටියොත් තමයි තෙල් දාපු ගමන් ශනිකවම මේ ටික ඇවිලෙන්නේ. එහෙනම් අපිට දිග සම්පීඩන පහරවල වලට යන්න ඕනේ මේ ටික අවුලන්න.
දිග සම්පීර්ණ අනුපාත වලට යනවා. දිග සම්පීර්ණ අනුපාත කියලා කියන්නේ පුතේ මෙන්න මේ සිලින්ඩර් එකේ දිග වැඩි කරන්න ඕනේ. කොට සිලින්ඩර් කියලා හරියන්නේ නැහැ දිග සිලින්ඩර්ස් කියනවා. එහෙම නැත්නම් ඇතුලේ දාන පිස්ටන් එක අපි මේවට පාවිච්චි කරන පිස්ටන් එකේ ප්‍රමාණය ලොකු කරන්න ඕනේ අනික් වට වඩා. පුතේ සැලැස්මක් විදියට මෙන්න මේකේ තියෙන මේක ගොඩාක් පල්ලෙහාට දික් කරනකොට එන්ජින් එක මහා පරිමාණයෙන් ලොකු වෙනවා. එතකොට මොකද වෙන්නේ? එතකොට අපිට කාර් හදන්න වෙන්නේ මෙහෙමයි. කොහොමද? මෙන්න කාර් එක මෙන්න පිටිපස්සේ රෝද දෙක. හරි ඊට පස්සේ ඔන්න එන්ජිම මේන් ඉතරහා රෝද. මේක තමයි වාහනේ. එන කැතයින් පුතේ. ඇයි? ඉදහන් කාර් එකට ලොරියක් විතර සයිස් ලොකු එන්ජින් එකක් තියන්න කිව්වොත් එහෙනම් මොකක් වෙයිද? ඔය වගේ තමයි කාර් හදන්නේ. හරි. එන්ජින් එක වෙනම අරන් යන්න නෑ ඒක. හරි. ඒ වැඩේ කරන්න බෑ. එතකොට ප්‍රමාණයෙන් ලොකු විශාල එන්ජින් මේකට පාවිච්චි කරන්න බෑ. ඒ හින්දා අපි කරන වැඩේ තමයි ඔන්න මෙන්න මෙතනදී මම තව පොඩි කැලලක් කියලා දෙන්නම්. අපිට පුළුවන් නම් මේක ඇතුළට මෙහෙම්මම එවන ඉන්ධන ටික මොනවද? ඉන්ධන නෙවෙයි වාතය. එවන වාතය ටික හොඳට සම්පීඩනය කරලා එවන්න. අන්න අපිට පොඩි පහරවල් වලින් මේ වැඩේ කරන්න පුළුවන්. දිග පහරකට යන්න ඕනේ නැහැ. පහරක් කියලා කියන්නේ TDC නම් BDC වලට දුර. සම්පීඩන අනුපාතය වැඩි කරනකොට අපිට දිග පහරකට යන්න ඕනේ. මේ හරිය විතර ඉඳන් මෙහෙට ගෙනලා ඉල කරන්න ඕනේ. ඒ හින්දා අපි කරන්නේ මෙන්න මේ වාතය ඇතුළට සම්පීඩනය කරලා දෙනවා. පුතේ වාතය ඇතුළට සම්පීඩනය කරලා දෙන්න අපි පාවිච්චි කරන උපකරණයක්. ඒ උපකරණ අපි නමක් කියනවා මොකක් කියලාද? ටර්බෝ චාර්ජර්. එහෙනම් ටර්බෝ යුනිට් එකක් කියලා කියන්නේ සුපර් චාර්ජ් එකක් කියලා කියන්නේ මෙන්න මෙහෙම ඇතුළට තෙල් නෙවෙයි වාතය සම්පීඩනය කරලා දෙන්න පාවිච්චි කරන උපකරණයක්. ඒකට තමයි ටර්බෝ චාර්ජ් එකක් සුපර් චාර්ජ් එකක් කියලා කියන්නේ. මේව සම්පීර්ණය කරලා නම් ඇතුළට දෙන්නේ වාතය. දැන් ඇතුලේ වාතය මේ තියෙන පරිමාවය වාත ඝනත්වය වැඩි. මේ තියෙන පොඩි පරිමාවය වාත ඝනත්වය වැඩි නම් අපිට මෙහෙන් මේ ගානට සම්පීර්ණය කරාම හොඳ වාත ඝනත්වයක් තියෙනවා මේක ඇතුලේ. දැන් වාතය එහෙට මෙහෙට චලනය වෙන්න ගත්තට පස්සේ මේකේ පොඩි ඉඩක් නම් තියෙන්නේ වාතාංශු එක එක ගැටෙනවා. ඒ වගේම තමයි වාතාංශු බිත්ති අතර ගැටෙනවා. මේ ගැටිලා අපි නොදැනුවත්වම වාතාංශු ටිකතු වෙලා මොනව කරනවා? මෙයාලගේ අතර හදා ගන්නවා උෂ්ණත්වය. පිට වෙනවා පොඩි පොඩි තාපේ. මේ පිට වෙන තාපයේ සමහරට ස්වයංජීවන උෂ්ණත්වය තාපයට අහසන් වශයෙන් සමාන වෙනවා. හරි. මෙන්න මෙහෙම වුණාම අපිට දැන් පුළුවන් මෙන්න මෙතෙන්ද පාවිච්චි කරන්න මෙන්න මේ වගේ උපකරණයක්. මොකක්ද? අපි මෙතෙන්ද පාවිච්චි කරනවා. හරි. ඉස්සල්ලා එක වගේ නෙවෙයි. මේකට අපි කියනවා ඉන්ධන විදිනයක් කියලා. ඔන්න අපි පාවිච්චි කරනවා ඉන්ධන විදිනයක්. හරි. ඉන්ධන විදිනයක්. ගොඩක් වෙලාවට පෙට්‍රල් වලට අපි ටර්බෝ චාර්ජර්ස් දාන්නේ ඇයි ඒ? පෙට්‍රල් වලට පුතේ තියෙන ගානටත් වඩා සම්පීර්ණය කරලා ඇතුලේ දුන්නොත් ඇතුලේ තියෙන පෙට්‍රල් අණු වායු අණු ගාන වැඩි වුණොත් එහෙම ඒන බලෙන් එන ප්‍රෙෂර් එකකින් ඉඳලා එන්ජින් එකේ හෙඩ් එක පුපුරන්න පුළුවන්. එන්ජින් එකම පුපුරන්න පුළුවන්. තාපය වැඩි කියන එක. එහෙනම් අපිට ලොකු වැඩක් කරනවා නම් අපිට මොන හරි දෙයක් වෙනම නිෂ්පාදනය කරගන්නවා නම් ඒ වගේම ප්‍රශ්න නෙවෙයි. ඒ හින්දා අපි මොකද කරන්නේ? අන්න සාමාන්‍යයෙන් රේස් පදින කාර් වල ෆෝමියුලා 1 වගේ කාර් වල අන්න ඒ වගේ වට විතරක් පෙට්‍රල් වලට ටර්බෝ හයි කරගන්නවා. හයි කරගෙන ඒකේ එන්ජින් හෙඩ් එක හදනවා අපි මොනවද? තඹ වලින්. එන්ජින් හෙඩ් එක හදන තඹ වලින්. එතකොට එන්ජින් හෙඩ් එක තඹ යදුවම මොකද ප්‍රශ්නේ? එතකොට තාපේ ටක් ගාලා උරාගෙන හෙඩ් එක ගොඩක් හයියයි මේ තාපේ එළියට දෙනවා මේ බලය ඔරොත්තු දෙනවා සහ දරා ගන්න පුළුවන්. ඉතින් අපිටත් පුළුවන් මේ වැඩේ කරන්න. පුළුවන්. හරි. බල කැමතිද ඇල්ටෝ එකට කෝටි 2ක් විතර දෙන්න? නෑනේ. හරි. සාමාන්‍යයෙන් ගන්න PS එකක්, Honda Fit එකක්, එහෙම නැත්නම් Aliven එකක්. හරි. කෝටි 10ක් විතර දෙන්න කැමති නෑනේ. හරි. එහෙනම් උඹලා පදින කාර් එකකටත් උඹලට වෙනවා අනුග්‍රාහක බව තෙක් හොයාගන්න. ඒකයි රේස් පදින කාර් වලට කම්පැනි වලින්
අනුග්‍රාහක බව දුන් දෙන්නේ. හරි කම්පැනි වලින් අනුග්‍රාහක බව දුන් දෙන්නේ ඇයි? මෙන්න මේ විදියට කාර් වලට අච්චරම මිලක් යන හින්දා. කාර් වලට ඒ හෙන ගානක් යන හින්දා තමයි අනුග්‍රාහක බව දුන්. ඔයාලට අනුග්‍රහයක් දෙන්නේ ඒ කාර් එක ඒ ක්‍රීඩකයාට ගන්න. හරි මේ යන විදියෙන් නම් එහෙම වෙයි ඒක වෙනම දෙයක්. හැබැයි කාර් වල ගන්නකොටත් තරක තන්දර වෙනවා. හරි එතකොට පුතේ එහෙනම් මතක තියාගන්න අපි මේ ක්‍රමයේ වැඩි කරන්න නම් ඉන්ධන විදිනයක් පාවිච්චි කරලා මේ ක්‍රමයේ වැඩ කරන්න නම් අනිවාර්යෙන් මේක ඇතුලේ තියෙන ඉන්ධනයේ උෂ්ණත්වය ස්වන් ජූල් උෂ්ණත්වයට වඩා අනිවාර්යෙන් වැඩි වෙලා තියෙන්න ඕනේ. එහෙම වැඩි කරන්න අපි පාවිච්චි කරන දේ තමයි මේ වගේ ටර්බෝ චාර්ජරයක් වගේ පාවිච්චි කරලා ඇතුලේ වැඩි සම්පීර්ණ අනුපාතයක් තියෙන වාතයක් එවන එක. හරි එහෙම නැත්නම් දිග පහරවල් වලට යන්න වෙන එක. ඒ දෙකම කරන්න පුළුවන්. හැබැයි මෙහෙම එකක් තියෙනවා. මේවා කතන්දර වෙන්නේ වාහනේ ධාවනය කරන අවස්ථාවේදී විතරයි. ඔයාලා උදේ පාන්දරට වාහනයක් ස්ටාර්ට් කරනවා කියලා හිතන්න. වාහනයක් මම උදේ පාන්දරට ස්ටාර්ට් කරනකොට මොකද වෙන්නේ? වාහනයක් උදේ පාන්දරට ස්ටාර්ට් කරනකොට බදුල්ලේ බණ්ඩාරවල නම් මේ දවස්වල උෂ්ණත්වය කීයදමයි දරුවෝ? කියන්න බෑ නෝර්ලි බදුල්ල බණ්ඩාරවල ඉන්න කට්ටිය මේ වෙලාවේ නම් උෂ්ණත්වය ඕනේ නැහැ. සාමාන්‍ය මේ වෙලාවේ රැයට උෂ්ණත්වය පාන්දරට මට එවනවා සමහර පුතා රැය නයිට් ක්ලාස් එකකින් ඉලාවට. සර් දැන් සෙල්සියස් අංශක 13යි 12යි අද 15යි රැයට දානවා රැය එක පාන්දර එකට විතර සමහරට බදුල්ලේ බණ්ඩාරවල ඉන්න ළමයි. හරි නිකන් හිතන්න පුතේ සෙල්සියස් අංශක 10ට හරි සෙල්සියස් අංශක 12ට විතර බැස්සහම ලංකාවේ නම් හරි පිටරට නම් මේ වෙලාවට මගේ යාළුවෝ කතා කරලා කියනවා සමහර ලාට ඕස්ට්‍රේලියාවේම සෙල්සියස් අංශක ඍණ 4ට 5ට බහිනවා. හිතන්න කොහොමද කියලා. හරි සෙල්සියස් අංශක එච්චර ගොඩක් බහිනකොට හරි උදේ පාන්දරට අපි වාහනේ ස්ටාර්ට් කරන්න ගියාට වැඩක් නැහැ. මොකද වෙලා තියෙන්නේ? ඇතුලේ උෂ්ණත්වය නෙවෙයි මුළු පරිසරයේ හැමදාම අරුණ නූර්ලි දැන් සෙල්සියස් 14යි. මුළු පරිසරයේ උෂ්ණත්වය මොකද වෙන්නේ? අඩු ගානට බහැලා තියෙනවා. මයින්දේ මේම එන්ජින් එකක් ස්ටාර්ට් කරගන්න නම් අනිවාර්යෙන් ඇතුලේ අර උෂ්ණත්වය තියෙන්න ඕනේ. ඩීසල් වල සෙල්සියස් එක 210ක් නම් අඩුම ගානේ සෙල්සියස් එක 215කට 20කට එන්ජින් එක රත් වෙලා තියෙනවා. දැන් මොකද කරන්නේ? හරි. දැන් මොකද කරන්නේ? දැන් අපිට වෙනවා වැඩ දෙකක් කරන්න. එක්කෝ හිත හදාගෙන අපි දවල් වෙලා යමු පුතේ කියලා. මොකද වෙන්නේ? හරි. දවල් වෙලා පයින් යමු පුතේ. අයින් වෙලා යමු පුතේ කියලා. මොකද කරන්න වෙන්නේ? අපිට වෙනවා උදේ පාන්දර යන වැඩේ නවත්තන්න. අතහැරලා දාන්න. හරි. වාහන ස්ටාර්ට් කරගන්න බෑ. ඇයි උෂ්ණත්වයට ඉන්නේ? එහෙම නැත්තම් මොකද කරන්නේ? හොඳෙන් හොඳ පුඩුවක්ක් වගේ පත්තු කරලා හරිද එන්ජින් එක යටට තඩි ගිනි ගොඩක් ගහනවා එන්ජින් එක රත් වෙලා යනවා. හරි. එහෙම තමයි කරන්නේ. එහෙම කරන්න පුළුවන්. බෑනේ මුළු එන්ජින් එකම ඔගේ තියෙන වයර් ටිකත් එක්ක ඇවිල්ලා ගියාට පස්සේ ආයි ස්ටාර්ට් වෙන්නේ නැහැ. රත් කරන්න විදි නැහැ. මෙන්න මේක හින්දා උදේ පාන්දරට වාහනයක් ස්ටාර්ට් කරන්න ඕනි හින්දා වාහනයක් නිෂ්පාදනය කරනකොටම මේකට පොඩි උපක්‍රමයක් යොදලා තියෙනවා. අන්නේ උපක්‍රමය තමයි වාහනයක් නිෂ්පාදනය කරනකොට මෙන්න මේ වාහනේ තියෙන මෙන්න මේ කොටසට අපි කියනවා දහන කුටීරය කියලා. මෙන්න මේ දහන කුටීරයේ වටේට උදේ මෙන්න මේ වගේ කොයිල් එකක් ඔතලා එනවා. හරි. උණුවද ටිකක් දාලා කරන්න බැහැ. ඒක නම් 100 උණුවද රත් වෙන්නේ. අපිට 210 රත් කරගන්න වැඩේ කරන්න බෑ. මෙන්න මේ කොයිල් එකක් ඔතලා එනවා. මෙන්න මේ ඔතලා එවන කොයිල් එකට අපි නමක් කියනවා මොකක්ද? හරි. දැන් මේකට මම කියන්නේ මෙන්න මේ කොටස අපි කතා කරන මෙන්න මේ දහන කුටීරේ රත් වෙන්නේ නැහැ. ඒ හින්දා මේක හදනකොටම මේක වටේට ඔතලා තියෙන කොයිල් එකක්. හරි මේ කොයිල් එක අපි කියනවා තාපන පේනු කියලා. හරි. හරි. තාපන පේනු කියලා කියනවා මේකට. මෙන්න මේ කතා කරන තාපන පේනු පුතේ මෙදින් තාපන පේනු. හරි. මේ බලන්න. දැන් මෙන්න මේක අපි ගත්තනේ. මෙන්න මේක. දැන් මෙන්න මේ එකක් එන්ජින් එක නිෂ්පාදකයා විසින් නිෂ්පාදනය කරනකොට පුතේ මේ දහන කුටීරේ වටේට ඔතලෙවන්න. හරි. නෑ නෑ එතන නෙමෙයි නේද?
නිෂ්පාදකයේදී දහන කුටියට වඩේට මේක ඔතල එවන්න. මේක ඔතල එවුවාම අපි වාහනේ උදේ පාන්දර ස්ටාර්ට් කරනකොට වාහනේ ඔයාලගේ ඩීසල් වාහනයක් නම් වාහනේ ඩීසල් නම් ඩීසල් වාහනවල ඉස්සරහා තියෙනවා මෙන්න මෙහෙම මාක් එකක්. මෙන්න මේ වගේ වාහනයක්. මේ මාක් එකට අපි කියනවා හීට් ලයිට් එක නැත්නම් හීට් බල්බ් එක කියලා. වාහනයක් ඩීසල් නම් ඩීසල් වාහනයක් ස්ටාර්ට් කරන්න කලින් යතුර දාලා ඔයාලා කරන වැඩේ පුතේ මොකක්ද? උදේ පාන්දරට යතුර දාලා බලනවා මෙන්න මේක චුට්ටක් වෙලා පත්තු වෙලා නිවිල යනවාද කියලා. ඩීසල් වාහනයක් එකපාර ස්ටාර්ට් කරන්න එපා කියලා කියනවා. මේක යතුර දාලා බලලා වැඩේ හරිනම් විතරක් ස්ටාර්ට් කරන්න කියලා කියනවා. අන්න එහෙම ස්ටාර්ට් කරන්න කියලා කියන්නේ හේතුව තමයි මෙන්න මෙයාව රත් කරගන්න ඕනේ හින්දා. ඩීසල් වාහනයක් මෙහෙම යතුර දාලා මෙහෙම දැම්මාම ඔන්න මෙයා රත් වෙනවා. මෙයා රත් වෙලා ඉවරනාම ටික් ගාලා මේ ලයිට් එක ඕෆ් වෙලා යනවා. එහෙනම් මේ තියෙන හීටින් ප්ලග්ස් හදලා තියෙන්නේ මෙන්න මෙයාගෙන් වැඩ කරන්න විදියට. මේ තියෙන හීටින් එක්කන ලයිට් එක. යතුර එකපාරක් දැම්මම මෙයා ඔන්න එනවා ක්ෂණිකව රත් වෙලා නිවිල යනවා. මේක බැටරියකින් තමයි වෙන්නේ. මෙයා රත් වෙනවා අදාළ පද්ධතිය වැඩ කරන්න ඕනි ගානට. සෙල්සියස් එක 210න් නම් ඕනි 210න් රත් වෙනවා. දැන් එන්ජින් එක ගහපු ගමන් වැඩ ඇයි දහන කුටීරය සෙල්සියස් එක 210න් රත් වෙලා ඉන්නේ. හරි අන්න එම උදේ පාන්දර ස්ටාර්ට් කරන්න. කොච්චර ගැහුවත් වැඩ කරන්නේ නැහැ. එහෙනම් තාත්තලා කියනවා මොකක්ද? තව පාරක් හීට් කරලා ගහන්න. තව පාරක් අපි හීට් කරනවා. ඒත් වැඩ කරන්නේ නැහැ. ඒ කියන්නේ මොකද වෙලා තියෙන්නේ? ගොඩක්ම වෙලාවට අනිවාර්යෙන් බැටරිය බැහැලා එහෙම නැත්නම් ටර්මිනල් අවුල් ගිහිල්ලා තියෙනවා. ඒ හින්දා ඩීසල් වාහනයක් සාමාන්‍යයෙන් උදේ පාන්දරට තල්ලු කරලා ස්ටාර්ට් කරන්න අමාරුයි පුතේ. එහෙම වුණාම අපිට වෙනවා මොකක් කරන්න? හරි. එහෙම වුණාම අපිට වෙනවා ගොඩක් වෙලාවට වාහනයක් තව වාහනයකට ජම්බ වයර් එකක් දාලා ඒ වාහනේ බැටරියකින් මේ වාහනේට බැටරියට බලයක් දීලා ස්ටාර්ට් කරන්න. ඒක තමයි වෙන්නේ. හරි. හරි ලුණු බැදෙනවා කියන්නේ ඔන්නෝක තමයි. ටර්මිනල් වල ලුණු බැදෙනවා කියලා කියන්නේ කාලයක් තිස්සේ යනකොට ටර්මිනල් එකත් එක්ක ඔක්සයිඩ් බැදෙනවා. ඒ බැදෙන ඔක්සයිඩ් අපි කඩලා දාන්න ඕනි කාලයක් එක W40 කියලා පොඩි තියෙනවා ලික්විඩ් එකක්. ඒ ලික්විඩ් එක ගැහුවාම ඒකේ තියෙන මේ ටර්මිනල් කියලා කියන්නේ අර බැටරියට හයි කරන කොහු දෙක. ඒකේ තියෙන ලුණු ගතිය ඒටි කඩලා යනවා. අපි ඊට පස්සේ වැලිකඩ දාසියකින් මැදලා ආයෙ හයි කරනවා. ඒක කාලයක් තිස්සේ යනකොට වෙන්නේ නිකම්ම තිබ්බහම ඒකයි ගොඩක් වෙලාවට වෙන්නේ. ඒක අපි හදන්න ඕනි කාලයකට සැරයක්. හරිනේ? හරි. එතකොට ඔන්නෝම තමයි වෙන්නේ. හරි. එතකොට ඔන්න ඔය විදිහට තමයි ඩීසල් එන්ජින් එක පෙට්‍රල් වලට නෙමෙයි. එහෙනම් සම්පීර්ණ ජෝල් එන්ජින් වලට අපි පාවිච්චි කරන්නේ ඩීසල් එන්ජින්. එතකොට මේවට ප්ලග් මොකුත් නැහැ. මතක තියාගන්න. එතකොට උදේ පාන්දර ස්ටාර්ට් කරන්න පාවිච්චි කරන්න ඕනි. මෙන්න මේ විදිහට අපි ගත්ත මොනවද? තාපන පේනු ගැන අපි කතා කරනවා වෙනම එන්ජින් වල කෑලි ගැන කතා කරද්දී පොලියුජ් වල පද්ධතිය ගැන කතා කරද්දී අපි මේක වෙනම කතා කරනවා. හරි එහෙනම් ඇතුළට එන්නේ වාතය විතරයි. මෙන්න මේකෙන් ඉන්ධන ඇතුළට විදිනවා. එහෙනම් මේ වගේ පද්ධතියකට අපි කියනවා සම්පූර්ණ ජෝල් එන්ජින් එකක් කියලා. හරි. හරි. එතකොට මේ ත්‍රී වීල් වල පුතේ මේවට වඩා ටිකක් වෙනස්. අපි වාහන සිස්ටම් එක කතා කරන ත්‍රී වීල් වල ටූ ස්ට්‍රෝක් එන්ජින් තියෙන්නේ. ටූ ස්ට්‍රෝක් එන්ජින් වල සාමාන්‍ය මේ ක්‍රමයක් තියෙනවා. සමහරවිට පියාජ් වල එහෙම සාමාන්‍ය ටික වෙනම සිස්ටම් තියෙන මේවට වඩා පොඩ්ඩක් වෙනස්. හරි අපි ඒවා වෙනම කතා කරනවා. කතා කරනකොට මේවට ටිකක් ගොඩක් යනවා. හරි. දැන් මේ එන්ජින් වල වාෂ්පශීලීත්වය අඩුයිනේ. වාෂ්පශීලීත්වය අඩු හින්දා මේකෙන් මේ විදිහට වැඩ කරගන්න හරි අමාරුයි. එතකොට තේනවනේ ඔයාලට දැන් රත් වෙලා එහෙම වෙලා නැවිලෙන්නේ. මේක දැන් කවුරුවත් අවුලලා දුන්නේ නැහනේ. මේක රත් වෙච්ච වාතය ඇතුළට දුන්නා, තෙල් ඇතුළට එව්වා. රත් වෙච්ච වාතය වලට තෙල් ගියා, ඉබේ ඇවිලුණා. ඒ හින්දා මේ එන්ජින් වලට තව නමක් කියනවා ස්වයං ජෝල් එන්ජින්. ස්වයං ජෝල්. ස්වයං ජෝල් එන්ජින් කියලා මේකට නමක් කියනවා. හරි. මේ එන්ජින් වලට අපි කියනවා ස්වයං ජෝල් එන්ජින් කියලා. හරි. දැන් මේවා කඳු අදිනකොට එහෙම පොඩක් ස්පීඩ් යනවා අඩුයි. හයියෙන් යන්න අමාරු මේ එන්ජින් වල ලොකු බරක් දාන්න පුළුවන් පෙට්‍රල් වගේ ළඟට අටකට දාලා බලය නිෂ්පාදනය වෙන්නේ. ලොකු බහරවල් තියෙන හින්දා වැඩි බලයක් පල්ලෙහාට එන හින්දා අපිට හොඳ බරක් අදින්න පුළුවන්. සම්පීර්ණ අනුපාතය ගොඩක් වැඩිනේ.
සම්පීඩන අනුපාතය වැඩි හින්දා මේකෙන් හෙන්න බරක් තල්ලු කරනවා. ඉතින් මහා පරිමාණ බර වාහන වලට මේ එන්ජින් හොඳයි. හැබැයි හයියෙන් යන වැඩේට මේක හරියන්නේ නැහැ. හයියෙන් යන වැඩේට පුතේ මේක හරියන්නේ නැති හින්දා අපි කරන්නේ මේකට දානවා ලාම්පු තෙල් ටිකක්. ටිකක් නෙමෙයි දැන් අපේ කෙලින්ම ලාම්පු තෙල් කෙලින්ම. ලාම්පු තෙල් වල ඩීසල් වලට වඩා පාස්පෙසිලිටි පොඩ්ඩක් වැඩි. ඒ හින්දා ලාම්පු තෙල් දාපු ගමන් මීට වඩා එන පවර් එක ටිකක් වැඩි වෙනවා. එතකොට සාමාන්‍යයෙන් අනික් වාහන වලට වඩා හයියෙන් යන්න පුළුවන්. හරි ඩීසල් සාමාන්‍ය ඩීසල් වාහනයකට වඩා වැඩිපුර හයියෙන් යන්න පුළුවන්. හැබැයි කාබන් මේවට වඩා සෑහෙන වැඩි හින්දා ලොකු ප්‍රශ්නයක් එනවා. ඒ තමයි වෙන පරිසර හානිය පට්ට වැඩි. ගන්ධසාර වෑයනකොට පාර යනකොටත් එන ගඳයි. ඒ හින්දා ගොඩක් වෙලාවට පෙට්‍රල් වාහන ඩීසල් වාහන වලට ලාම්පු තෙල් දාලා දිව්වහම එන්ජින් එක ඉක්මනට සවුත් වෙනවා. හේතුව මෙයා හදලා තියෙන්නේ ඩීසල් වලින් දුවන්න. හරි මෙයා වෙන දේවල් වලින් දුවන්න දැම්මොත් එහෙම වැඩේ අවුල් වෙනවා. හරි මේකට පෙට්‍රල් දාලා දුවන්න බෑ. මොකද ප්‍රශ්නයක් එන්නේ. අපිටත් හොඳයි ඒක. ඇයි පෙට්‍රල් දාලා දුවන්න බෑ? මේක රත් වෙන්නේ කොච්චරයිද? මේකේ ස්වයංජීවන උෂ්ණත්වය ගන්න වගේ තමයි රත් වෙන්නේ. සෙල්සියස් 210යි. මට මතක හැටියට පෙට්‍රල් වල ස්වයංජීවන උෂ්ණත්වය 280ද ඔය. මේකට වඩා පෙට්‍රල් වල ස්වයංජීවන උෂ්ණත්වය වැඩි. එතකොට පෙට්‍රල් එහෙම කරොත් එහෙම මොකද වෙන්නේ? පෙට්‍රල් වලට කරන්න ගියොත් මේ එන්ජින් එක තවත් හීට් කරන්න වෙනවා. මේ එන්ජින් එක තවත් අවු 280යි. මේ එන්ජින් එක තවත් හීට් කරොත් එහෙම මොකද වෙන්නේ? මේක එන ප්‍රශ්නයක් වෙනවා. මේ දෙක එකම කලවම් වෙන්නේ නැහැ. මේ දෙන්න තියෙන්නේ පරාසයන් දෙකක. ඒවා ඔයාලට ඉස්සරහට යනකොට ඉගෙන ගන්න පුළුවන් වෙයි. හරි. එතකොට මේවා එහෙම ලේසියට කලවම් කරලා වැඩ කරන්න අමාරුයි. තේ එකක් හැදුවා වගේ වෙන්නේ නැහැ මේ දෙන්න කලවම් කරන්න. හරි. මේ දෙන්න තියෙන්නේ ඝනත්ව දෙකක. ඝනත්ව දෙකක තියෙන දේවල් එකට එකතු කරනකොට අමාරු වෙන්නේ. එකතු වෙනව නැත්තේ නෑ. හැබැයි ඉහි තියෙන ಗುಣ ගන්න බෑ පෙට්‍රල් කලවම් කරාගෙන. මොකද එතකොට අර අංශු දැන් වල තිබ්බහම ඒව රත් වෙන්නේ නෑනේ. රත් වෙන්නේ නැතුනහම අරක රත් වෙන්නේ නැහැ මේක රත් වෙන්නේ නැහැ. එතකොට මොකක්වත් ඇවිල්ලා. හරි. එහෙමයි වෙන්නේ. හරි. ඔව් ඉග්නිෂන් ඔක් කරගෙන ඒ වගේ කරනවා. හරි. එතකොට ඔන්න ඔයයි වෙන්නේ. ඒකයිද පෙට්‍රල් වලට ඩීසල් වලට පෙට්‍රල් දාන්න බෑ. ස්වයංජීවන උෂ්ණත්ව දෙකක තියෙන්නේ මේක. හරි. ඒ හින්දා අපි ලාම්පු තෙල් කලවම් කරනවා. ඒ දෙන්න සමානව ළඟින් යනවා. ඒකයි ලාම්පු තෙල් කලවම් කරන්නේ ගොඩක් අය. ලාම්පු තෙල් කලවම් කරාම කතන්දරේ තියෙන්නේ එන්ජින් ආපහු තියන්න වෙනවා. ටික කාලයක් යනකොට එන්ජින් එක කෙල වෙලා යනවා. හැබැයි අනික තමයි කට්ටිය කතාවක් කියන කතාවක් තමයි මොකද්ද? ඩීසල් ගහනවට වඩා පෙට්‍රල් ගහලා මේ ලාම්පු තෙල් ගහලා එන්ජින් එකක් තියෙන එක ලාභයි සර් කියලා කියනවා සමහර අය. හැබැයි ඒ ලාභය తాවකාලිකයි. අපිට අනිවාර්යෙන් පරිසර හානියක් වැඩි වෙනවා ඒ කතන්දරේ. හරිනේ? හරි. ඕන් ඇද ගන්න ගොඩක් ගාලා. හරි. ඇද ගන්න උෂණිකව. හරි. සාමාන්‍ය ලාම්පු තෙල් ගෙවුවාම අලුත් බස් එන්ජින් එකකට අවුරුදු 5ක් විතර තමයි දුවන්න පුළුවන් ඉන්නේ. හැබැයි අලුත් බස් එන්ජින් වලට ලාම්පු තෙල් ගහන්නේ නැහැ. මේ හරි මම ගෲප් එක දාන්න. පරණ බස් එන්ජින් වලට තමයි ලාම්පු තෙල් ගහන්නේ. හේතුව මේ අලුත් ඒවා ටර්බෝ යුනිට් එකක් එනවනේ. මේ ඒ හින්දා අවුලන්නේ නැහැ. මේ ටර්බෝ යුනිට් එකක් එන්න දාන්නේ නැහැ. ඩීසල් වල සුපර් ඩීසල් ඔටෝ ඩීසල් කියන්නේ ඒකේ තියෙන කාබන් ප්‍රතිශතය මත පිරිපහදු කරන ලද සහ සුපිරි පිරිපහදුවක් සහිත කියලා දෙයක් වගේ. කියන්නේ එයාලගේ තව පාරක් පෙරලා ගන්නවා ඒක. සාමාන්‍යයෙන් ඒ වගේ කාබන් ප්‍රතිශතය ගොඩක් අඩුයි සහ ඒව දැම්මම චුට්ටක් ස්පීඩ් එක වැඩි, එන්ජින් එකට හොඳයි. සුපර් ඩීසල් සුපර් පෙට්‍රල් කියලා කියන්නේත් එහෙමයි. වීල් වලට 2D දැම්මට වැඩ කරනවා. හැබැයි ඒක එච්චර හොඳ නැහැ. ඒක වැඩේ කරන්න එපා. මොකද එහෙම වුණොත් එහෙම ඔයාලගේ එන්ජින් එකේ පිස්ටන් එකම යන්න පුළුවන්. ටික දවසක් යනකොට ෆ්ලක්ස් අවුට් වෙනවා. සහ පිස්ටන් අවුල් යනවා. මේ එහෙනම් 2D දාන්න එපා. නෑ 23 පටන් ගන්න ගොඩක් දවස් නෑ පුතේ. හස්තයි මැසේජ් එකක් දාලා 23 කට්ටියට. ඕවර් කරනවා කියලා කියන්නේ අපි මේ හෙඩ් එක කපලා සිලින්ඩර් එක කපන එක එන්ජින් එකේ. බෝර් කප මේ හෙඩ් එක කපනකොට අපි කියන්නේ පේස් කරනවා කියලා. සිලින්ඩර් එක මැෂින් එකක් දාලා කපනවා. සිලින්ඩර් එක ඩැමේජ් වෙලා තිබ්බාම. පෙට්‍රල් එන්ජින්ද ඩීසල් එන්ජින්ද හොත කියන කතන්දරේට මම උත්තරයක් කියන්නේ. වැඩිපුර හොඳ ආදරේ අම්මටද තාත්තටද? දෙන්න බෑනේ උත්තරේ.
අන්න ඒ වගේ තමයි. ඒ කියන්නේ මෙහෙමයි. පෙට්‍රල් එන්ජින් සමහර වැඩවලට හොඳයි, ඩීසල් එන්ජින් සමහර වැඩවලට හොඳයි. සමහර වැඩවලට පෙට්‍රල් එන්ජින් හරියන්නේ නැහැ, සමහර වැඩවලට ඩීසල් එන්ජින් හරියන්නේ නැහැ. දැන් පෙට්‍රල් එන්ජින් හොඳයි කියන අයට කවදාවත් බර වැඩක් කරන්න බෑ පෙට්‍රල් එන්ජින් පාවිච්චි කරලා. ඩීසල් ඕනේ වෙන වැඩේ. හරිද? ඩීසල් එන්ජින් හොඳයි කියන අයට හයියෙන් යන වැඩවලට, ස්පීඩ් යන දේවල් වලට, හරි සරල වැඩ සැකස්ම වලට ඩීසල් එන්ජින් හරියන්නේ නැහැ. එතකොට දෙකෙන් කරන්නේ වැඩ දෙකක්. වායු දූෂණය වැඩි ඩීසල් වල. හැබැයි මෙහෙමයි දැන් වායු දූෂණය වෙනවා හරි අඩුයි දෙකෙන්ම. ඩීසල් පෙට්‍රල් කියලා වෙනසක් නැහැ දෙකෙන්ම වෙනවා. වේගින් යන්න ඕන නම් පෙට්‍රල් වාහනයක් තමයි හොඳ. බර අදිනවා නම් ඩීසල් හොඳ. ඩීසල් වල වේගින් යන්න පුළුවන් නැත්තේ නෑ. හරි. නිසා ආහන ප්‍රශ්න ගොඩක් අහන අපි ආම් ප්‍රශ්න වලට පස්සේ උත්තර දෙමු. දැන් පාඩේ මේ ඉතින් නවත්තන්න වෙනවා හරි. මේක මගන්න. හරි මේක ලියුවනේ. හරි අපි ලියමු. කියන්නේ මේකට යටින් එහා පැත්තේ යන්න පුතේ. ඉස්සලා ලියා ගන්න බැරි වෙච්ච කෙනෙක් ඇති මම චුට්ටක් කියවන්න. නඩත්තු අඩු පෙට්‍රල් වාහන වල. ඩීසල් වල නඩත්තු වැඩි. පෙට්‍රල් වාහනේ නඩත්තු අඩුයි. පෙට්‍රල් වාහනයක් ගන්න ලෙඩ අඩුයි කියන්නේ ඒ හින්දා. ලියන්න අන්තිමට කිව්වේ මෙන්න මේ ටික ලියමු නැති කට්ටිය ඉන්නවා නම් හරි මෙන්න කලින් ලියුව ටිකේ මම උඩ ඉඳන්ම කියන්නේ අපිට උඩ ඉඳන් ආයෙ රෙකෝඩ් එක බලන්න මට ඔක්කොම කියන්න බෑ මම ටිකක් කියන්න අන්තිම වාක්‍යයට හරි කියන්න එබැවින් මෙවැනි එන්ජින් සම්පීඩන අනුපාතය ඉහළගයක් ගනී සම්පීඩන ජුවලන එන්ජිමක ඉන්ධන විදිනය එබැවින් මෙවැනි එන්ජින් සම්පීඩන අනුපාතය ඉහළගයක් ගනී එතරම් වාෂ්පශීලී නොවන ඩීසල් වැනි ඉන්ධන සඳහා මෙම ක්‍රමය භාවිතා කෙරේ. ඊතරම් වාෂ්පශීලී නොවන ඩීසල් වැනි ඉන්ධන සඳහා මෙම ක්‍රමය භාවිතා කෙරේ. ඕ ඩීසල් වාහන උඩ කියනවා. ඒකට හරි ලියන්න පිළිවෙල කතාවට හරි ලියන්න. මෙවැනි එන්ජින් වල දහන ක්‍රියාවලිය මෙවැනි එන්ජින් වල දහන ක්‍රියාවලිය විදුලි පුළඟුවක ආධාරයක් නොමැතිව දහන ක්‍රියාවලිය විදුලි පුළඟුවක ආධාරයක් නොමැතිව විදුලි පුළිඟුවක ආධාරයක් නොමැතිව ස්වයංක්‍රීයව ආරම්භ වන බැවින් ස්වයංක්‍රීයව ආරම්භ වන බැවින් මේවා ස්වයං ජ්වලන එන්ජින් ලෙස හැඳින්වේ. මේවා ස්වයං ජ්වලන එන්ජින් ලෙස හැඳින්වේ. හරි. ස්වයං ජ්වලන එන්ජින් ලෙස හැඳින්වේ. හරි මේකට ළඟ පිකප් පෙට්‍රල්. මම ප්‍රශ්න වලට තියෙන්නේ. ළඟ පිකප් පෙට්‍රල් ඩීසල් පොඩක් පිකප් එක අඩුයි. මේකට ප්ලග් දාන්න බෑනේ. ප්ලග් දානවා නම් අපි කිව්ව අනිවාර්යෙන් මේකට දාන ඉන්ධනය මොකක් වෙන්න ඕනද? මේකට දාන ඉන්ධනය හොඳ වාෂ්පශීලී ඉන්ධනයක් වෙන්න ඕනේ. ඉතින් මෙතනදී ප්ලග් එකක් දාලා අපිට කරන්න බෑ. මේ ඉන්ධනයේ වාෂ්පශීලීත්වය අඩුයි. නේද අවුල්. හරි. පුතේ ඔයාලා නෝට් එකේ මොකක් හරි මිස්ටේක් එකක් තියෙනවා නම් කාගෙන මේ කියන දේවල් YouTube එකේ එක ලැග් වෙන්නේ නැහැ. ඔයාලා මෙහෙම ලැගුණාට. ඒකෝට කියන්නේ YouTube රෙකෝඩ් වුණාට පස්සේ ලැග් වෙන්නේ නැහනේ. ඔයාලා YouTube එක ආයෙත් සර්ච් කරලා එන්න කියලා බලවාට. YouTube හැමෝටම ෆ්‍රී නේ. එහෙම බලලා සෙට් වෙන්නේ නැහැ. හරි.
එයාලා ගොඩක් වෙලාවට මේ ත්‍රී වීල් වල ඩුවල් ප්ලග් එන්නේ වැඩිපුර ඉන්ධන කාර්යක්ෂමතාව කියන්නේ ඉන්ධන දහනය කරන ශීඝ්‍රතාව වැඩි කරගන්න. එයාලා එකෙන් බලාපොරොත්තු වෙන ස්පීඩ් එක වැඩි වෙයි කියලා. හැබැයි ඒකින්ද ගොඩක් වෙන වෙලාවට වෙන්නේ පිස්ටන් ඩැමේජ් වෙනවා. පිස්ටන් පිච්චෙනවා. හරිද? ඒකින්ද ඔයිල් දහනය වෙනවා වැඩි පිස්ටන් පිච්චෙනවා. ඒකින්ද ඔයාලා දන්නවා ඇති ගොඩක් වෙලාවට 2 ස්ටොක් 3 වීල් 2 ස්ටොක් නේ 4 ස්ටොක් 3 වීල් වලට එන්නේ ඔක. අර ඩබල් ප්ලග් ඉන එක. તો ඩබල් ප්ලග් එක ප්ලග් එක අයින් කරනවා. මම දැකලා දින ගොඩක් ඒවා අයින් කරනවා. මේ ඔව් ඒක තමයි PST තමයි. ඒ හින්දා ඒ ටික අයින් කරන්නේ ගොඩක් වෙලාවට ඒකයි ඒකෙදි ඔයිල් ඉක්මනට දහනය වෙනවා. ඔයිල් ටට්ටක් කරලා දහනය වෙනවා කියන්නේ දහනය වැඩි වෙනවනේ. ඩබල් ප්ලග් වෙච්ච එකම දහනය වැඩි වෙනවා. හැබැයි ඒතර කාර්යක්ෂමතාව එයාලා බලන්නේ ස්පීඩ් එක වැඩි කරන්න මේක හැදුවේ. හැබැයි ඒකෙන් එයාලා හිතුවේ නෑ කවදාවත් දවසක එයාලට මේ ත්‍රී වීලර් ඩැමේජ් එකක් වෙයි කියලා එයාලා හිතුවේ නෑ. ඒ හින්දා දැන් ගොඩක් වෙලාවට අයින් කරනවා මම දැකලා තියෙනවා. ඔව් හයිඩ්‍රජන් වලින් දුවන එන්ජින් ගැන අහලා තිනවා. හයිඩ්‍රජන් වලින් හොඳයි ආවත් හයිඩ්‍රජන් වලින් දුවන එන්ජින් ජලයෙන් තමයි යන්නේ. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නේ තමයි දැන්ම ජලය තියන ලිටරයක් රුපියල් 70 නේ පුතේ. අපි තුමු හයිඩ්‍රජන් වලින් දුවන ඒවාට ජලය දාලානේ ගොඩක් වෙලාවට හදලා තිබ්බේ. ජලයෙන් හයිඩ්‍රජන් වෙන් කරලා අරගෙන ඒකෙන්නේ දුවන්නේ. එතකොට ඔය ජලය ගහන්න ගියොත් එහෙම ඔබටත් ඊළඟට වතුර නගිනවා ඩීසල් පෙට්‍රෝල් වලට වඩා ගන්න. ඉතින් එතනත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද අපිට හිතෙන වතුර දාන්න බෑ ඔබට. පිළි පහදු කරන ලද වතුර තමයි දාන්න ඕනේ. රොඩ්ඩක් හරි දීපොත් වැඩි අවුල් වෙනවා. එතකොට මම YouTube එකේ පුතේ කාලා තිබ්බේ ඒක මේ වෙනවා කේස් එකක්. හරි. තාම ලංකාවේ නම් ඇවිල්ලා නැතුව ඇති නේද? තාම එහෙම ලොකුවට ප්‍රසිද්ධ කරලා නැහැ. තාම හදනවනේ යාලා ගොඩක් වෙලාවට විකල්ප බලශක්ති වල තාම එනවා. එක එක. හරි මෙහෙමයි. තව අවුරුදු 5ක් විතර යනකොට අපිට මේ වගේ දේවල් උගන්වන්න වෙන එකක් නැති වෙයි. හරි මේ ඒ හින්දා මේ අපිට ගොඩක් වෙලාවට තව අවුරුදු 5ක් විතර යනකොට හයිබ්‍රිඩ් ගැන එහෙමත් ටෙක්කෝ සිලබස් එකට දාන්න. හොඳයි එහෙම මොකද එමේ. ඔව් බොන්නත් ඉතුරු වෙන එකක් නැති වෙයි ඊට පස්සේ වතුර. හරි. ඊට පස්සේ මේ සෙඩ් වල උන් දැන් අර තෙල් වලට ස්ට්‍රයික් දානවා වගේ එකපාරට වතුර වලට ස්ට්‍රයික් දානවා. බොන්නත් නැහැ, කන්නත් නැහැ, නාන්නත් නැහැ, මොකුත් නැති ඊට පස්සේ. හරි සුලම් බලෙන් දුවන්න පුළුවන් වෙයි ඉතින් හදලා බලන්න. ඔය පුළුවන් නම් හදහල්ලා නිකන් ඉන්න එකේ මොනවද ඩයග්‍රෑම් එකක් ගහලා නිකන් ඉන්න අපරාධي. ඔය මොලේ පොඩ්ඩක් පොල්ලලා බලන්න මොකද අයියේ බිත්තිය පොඩ්ඩක් වද්දගෙන බලන්න එතකොට ඔය හරියනවා. හරි. අර අපි කතා කරේ හරි ලියන්න යටින් ලියන්න ඒ අනුව එක් ක්‍රියාකාරී චක්‍රයකදී වෙන මේ යටින් වෙනම ලියන්න ඒ අනුව එක් ක්‍රියාකාරී චක්‍රයකදී යොදා ගන්න ලබන පහරවල් සංඛ්‍යාව සහ ඉන්ධන දහනය ආරම්භ වන ආකාරය යන කරුණු දෙක මත සැලකීමෙන් භාවිතයේ පවතින මෝටර රථ එන්ජින් පහත පරිදි වර්ග කර හැක. ඒ අනුව එක් ක්‍රියාකාරී චක්‍රයකදී යොදා ගනු ලබන පහරවල් සංඛ්‍යාව සහ එක් ක්‍රියාකාරී චක්‍රයකදී යොදා ගනු ලබන පහරවල් සංඛ්‍යාව සහ ඉන්ධන දහනය ආරම්භ වන ආකාරය යන කරුණු දෙක මත සැලකීමෙන් භාවිතයේ පවතින මෝටර රථ එන්ජින් පහත පරිදි
පහත පරිදි තව දුරටත් බෙදා දැක්විය හැක. පහත පරිදි තව දුරටත් බෙදා දැක්විය හැක. පහත පරිදි තව දුරටත් බෙදා දැක්විය හැක. එක සිව් පහර පොලිගු ජුවලන එන්ජින් එක එන්ජිම එක සිව් පහර පොලිගු ජුවලන එන්ජිම සිව් පහර පොලිගු ජුවලන එන්ජිම දෙක සිව් පහර සම්පීර්ණ ජුවලන එන්ජිම සිව් පහර සම්පීර්ණ ජුවලන එන්ජිම තුන දෙපහර පොලිගු ජුවලන එන්ජිම හතර දෙපහර සම්පීර්ණ ජුවලන එන්ජිම දෙපහර සම්පීර්ණ ජුවලන එන්ජිම හරි එතකොට ඔන්න කතා කරන එන්ජින් වර්ගත් අපිට කතා කරන්න පුළුවන් වෙන වෙනම බෙදලා දක්වලා හරි පේන්නේ නැද්ද හැමෝටම නම්බර දෙක පේන්නේ නැද්ද පේනව නේද නම්බර දෙක මම ලොකුවට ලියන්නේ 0.7යි 7යි 7යි 85යි 76යි 805 හරි මගේ නම්බර එක 0.7යි 7යි 45යි 42යි 552 හරි ඔන්න නම්බර දෙක ඔන්න ඔය නම්බර දෙකට 2023 අය ඉන්නවනම් අපේ ක්ලාස් වල ජොයින් වෙන්න පුළුවන් පුතේ යාලා chat කරලා යාලා ඇඩ් වෙන්න 22 අය අපේ යන සිස්ටම් එකට යන්න කැමති අය ඉන්නවනම් එයාලට සම්බන්ධ වෙන්න පුළුවන් හෙට උදේ ඔටෝමොබයිල්ස් සීල් එක යනවා 7:00 10:00 ඊට පස්සේ අනිත් සෙනසුරාදා මේ ශාද ඉරිදා හවස 6 ඉඳන් 9 වෙනකම් ඕන නිෂ්පාදන තාක්ෂණයේ ගිය සතියේ තමයි පටන් ගත්තේ ඉස්සල්ලාම. එතකොට අලුතෙන් ආපු කෙනෙකුට නම් ජොයින් වෙලා වැටි කරලා යන්න පුළුවන්. නිෂ්පාදන තාක්ෂණයේදී යනවා මේ සතිය නම් පැය 3ක්. පැය 3 ක්ලාස් දෙකක් යන්නේ. එතකොට ওই දෙකටම ජොයින් වෙන්න පුළුවන් කාටද කැමති නම් ඔය නම්බර් දෙකකින් ඕන එකට මැසේජ් කරලා කතා කරන්න. අර මැක්ස් කරපු දරුවෝ ඉන්නවනම් 2020 ගමනක් යන්න කැමති අය. එයාලා තියෙන ප්‍රශ්න ඕන දෙයකට අපි උත්තර දෙන්න. මෙන්න මේ නම්බර් එකට මැසේජ් එකක් දාන්න මගේ නම්බර් එකට. මේ WhatsApp දාන්න මම කතා කරන්නම්. මොකද්ද කරන්න කියලා. පේපර් ක්ලාස් එක තියෙන්නේ හෙටයි අනිද්දායි. හරි. හරි. මේ ඔන්න මෙතන තියෙනවා ඔන්න අපේ රිවිෂන් එකේ ටයිම් ටේබල් එක ඉස්සර ටික රිවිෂන් වල ඉන්න අයට මෙන්න මේකට ජොයින් වෙන්න පුළුවන්. ඔන්න අපේ ක්ලාස් ටික. අඟහරුවාද උදේ 8:05 ක්ලාස් එක යනවා. හරි ඔය දැන් අන්න කට්ටිය මෙසේජ් දානවා. මේ අන්තිම රාය මතකින් යන්දා කියලා. මෙසේජ් ඩිලීට් කරන්න ගිහින් ගන්න මෙසේජ් ඔක්කොම පේනවා. මෙසේජ් ටික ඩිලීට් කරලා තියෙනවා. ඒගොල්ලන්ලා හරි. ඔව්. ඒ හින්දා මේ කපාට මුහුණු සටහන් කොච්චර හොඳට කරාද කියලා ඔයාලට තේරෙනවා ඇති. S2 පියාන කට්ටිය ලියන්න පුළුවන් විදිහට රිවිෂන් එකේ මම කරලා දුන්නා 2022 අයට හොඳටම ඒක කියලා දෙනවා. ඔන්න දැන් එවරිවන් දැන් නැහැ ඕන කෙනෙකුට ඩිලෙක්ට් දාන්න ඕනේ නැහැ. ඔන්න එවරිවන් කරා මැසේජ් ටික. මේ දැන් ඕන කෙනෙකුට දැන් නැහැ. ඔන්න සාක්කියට 2022 ගේ අයියලා අක්කලා ඉන්නවා මෙතන. මේ හරි ඒකින්ද අපි වැඩ ටිකක් දැම්මා. ආයෙත් දාන්න පොස්ට් එක. ඒ හින්දා මේ ඔන්න ඔය වැඩ ටික පුතේ අපි හැමෝම කරනවා. එතකොට 2022 ගේ අයට සාමාන්‍යයෙන් මාසෙකට ටියුට් අඩුම ගානේ 13ක් තෝ 15ක් අතර ගානක් හම් වෙනවා ටියුට් ටික ඔක නෑ දාලා. පේපර් 8ක් යනවා. පේපර් ක්ලාස් එක දවස් 3ක් යනවා. වදාදා බ්‍රහස්පතින්දා සිකුරාදා සෙන්සුරාදා ඉරිදා කියන දවස් 5න් දවස් 3ක් අපි පේපර් ක්ලාස් එක කරනවා. හරිද? මේ අපිට ඔයාලට අනිවාර්යෙන් එන්නම කියලා දෙනවා. ඉතින් 22 දුවල පුතාලා ලැහැත් වෙලා ඉන්න ලබන අවුරුද්දේ ඔයාලට මීට වඩා හොඳ රිවිෂන් එකක් මම කරනවා. ඉතින් මේ රිවිෂන් එක ඔයාලට ලබන අවුරුද්දටත් තියෙනවා. මේ අනික තමයි මේ 2021කට ගොඩාක්ම අපිට ලංකාව පුරාම දරුවෝ සම්බන්ධ වෙලා තියෙන්නේ.
මේ ඉතින් එක පැත්තක් කියලා නෑ ලංකාවේ හැම දිස්ත්‍රික් එකම නියෝජනය කරන්න ගොඩක් දරුවෝ ඉන්නවා අපේ ක්ලාසස් වල. ඉතින් එයාලා හොඳට වැඩ ටික කරගෙන යනවා. අඩුම ගානේ 21 අයව දන්නවා මම ක්ලාස් එකේ මයික් එකක්වත් ඕෆ් කරලා නෑ. මයික් එක ටන් ඔන් කරලා තියෙන්නේ. මොකද ඒ තරම් කට්ටිය සංයමයෙන් වැඩ ටික කරනවා. මොකද වැඩ කරන්නම සෙට් වෙච්ච සෙට් එක මාත් එක්ක ඉන්නේ හැමෝම. 22 දුවලත් දාලා දාන්නවානේ. 22 අපේ අනිත් ක්ලාස් වල මේ වැඩ ටික අපි හොඳටම යනවා. ඉතින් ඒවයි ගොඩක් දරුවෝ සම්බන්ධ වෙලා ඉන්නවා. අපි මේක දිගටම කරගෙන යනවා නවත්තන්නේ මේ කොයි වෙලාවෙවත්. හරිද? ඒ හින්දා මේ අනිවාර්යයෙන්ම සෙට් වෙන්න මේකට. ඊට පස්සේ මේ තව කියන්න ඕනේ අපි මාත් එක්ක සෙප්ටි ක්ලාස් කරන්නේ නිලංග වීරසිංහ සර්. මේ නිලංග සර්ගෙත් මේ දවස්වල යනවා බලය ෆ්‍රී සෙමිනාර් එකක්. ඔන්න කට්ටිය ෆ්‍රී ක්ලාසස් මොහොන කට්ටිය ඉන්නවනම් එයාලට බලය සෙමිනාර් එකට යන්න පුළුවන්. මේ ඒකෙත් අර 22කට අනිවාර්ය රිවිෂන් එක කරනවා මේ විදියට 22කට මේ බලය සෙමිනාර් එකට යන්න කැමති අය ඉන්නවා නම් මෙන්න මේ නම්බර් එකට අසිතයි නම්බර් එක මෙසේජ් එකක් දාලා ගෲප් වලට ජොයින් වෙන්න පුළුවන්. නැත්නම් මම කියන්නම් සම්බන්ධ වෙන්න ඕන විදිහක්. ඊට පස්සේ 2022 අයට හරි මෙන්න මේ වගේ වැඩ ටිකක් අපේ දැනට යනවා. හරි 22 අයට මේ මෙන්න මේ වගේ වැඩ ටිකක් දැනට 22 අයට අපේ යනවා. සිකුරාදා 6 9 අපේ යනවා මොටර් තාක්ෂණ වේදේ. එනතරම 9 වෙනකම් කරනවා. අද චුට්ටක් නැවැත්තුවේ පුතේ මේ මොකවත් ඉඳ නෙවෙයි මේ අර ඊළඟ තියරි කැලේට ටයිම් නැති හින්දා නැත්තම් 9 වෙනකම් මම වැඩේ කරනවා. සෙන්සුරාදා කොටනැගිලි තාක්ෂණ වේදේ 7:00 10:00 යනවා. ඉරිදා නිෂ්පාදන තාක්ෂණයෙන් මුල ඉඳන් යනවා. හරි ඉලෙක්ට්‍රොනික ඉලෙක්ට්‍රිකල් කියන්නේ මගේ ඩිග්‍රී එක තියෙන්නේ ඉලෙක්ට්‍රිකල් ඉලෙක්ට්‍රොනික වලින්. ඉතින් ඒ හින්දා මම ආසම ඉලෙක්ට්‍රොනික වලට. හරි එතකොට YouTube එක හරහා සම්බන්ධ වෙලා ඉන්න දුරම දාලා ඇති. ඔයාලට මේක ඉතුරු පාඩම් ටික මුල ඉඳන් අදම ගයිඩ් ආවනම් මේ එයාලට මේ ටික හොඳට බලා ගන්න පුළුවන්. අපේ channel එකට යන්න channel එකේ ඔක්කොම පාඩම් ටික මුල ඉඳන් තියෙනවා. පුළුවන් නම් මේ උදව්ව කරන්න ඔයාලගේ යාළුවන්ට ක්ලාස් එක ගැන කියන්න. ලබන සතියේ කපාට මූඩ් සටහන් කරන්නේ. ඒතකොට කපාට මූඩ් සටහන් ඉගෙන ගන්න ගොඩක් අය බලාගෙන ඇති. ගොඩක් අයට කෙලවෙලා ඇත්තේ. එන කපාට මූඩ් සටහන් වලට පුළුවන් තරම් ඉන්න කියන්නේ හැමෝටම. හරි කපාට මූඩ් සටහන් වලට පුළුවන් තරම් ඉන්න අයට එන්න කියන්න. මොකද ඒක හොඳ කෑල්ලක් ගොඩක් අය හැමතැනම අනලා තියෙන්නේ. ඉතින් ගොඩක් අයට ඒක තේරෙන්නේ නැහැ, කරගන්න දන්නේ නැහැ, මොකද්ද වෙන්නේ කියලා දන්නේ නැහැ. මේ පුළුවන් තරම් රහට කපාට මූල් සටහන් ආයි ජීවිතේට අමතක වෙන්නේ නැතුව කියලා දෙන්නම්. මොකද කපාට මූල් සටහන් දැනගන්න එකේ වාසියක් තියෙනවා. ඒ තමයි ඔයාලා සිව්පහරදී කරපු ගොඩක් දේවල් බොරු. හරි? ඔව් ලබන සතියේ සිකුරාදම මේ ටයිම් එකටමයි සිව්පහරදී ඔයාලා කරපු ගොඩක් දේවල් බොරු පුතේ. එතකොට ඒ දේවල් වල ඇත්ත ටික කියන්නේ අතනදී ක්ලාස් වල ටයිම් චේන්ජ් කරන්න මොනම හේතුවකටවත් බෑ. මම වෘත්තීමය වශයෙන් කරන ටියුෂන් ගුරුවරයෙක්. එතකොට මගේ ක්ලාස් ටික පැක් වෙලා තියෙන විදිහ ඔයාලා දකින්න ඇති. හරි සතිය දවස් 24ක් රිවිෂන් එකම කරනවා. එතකොට ඉතුරු දවස් ටිකේ තමයි 22ක් දාගෙන 23 දාගෙන කරන්නේ. මට මේ දෙන්න පුළුවන් ටයිම් එක තමයි දීලා තියෙන්නේ. ඊට වඩා මට වෙනස් කරන්න බෑ. ඔයාලා යන ක්ලාසස් මොනවා හරි කරගන්න මට ඇයි ඇරෙන්න මට වෙන කෙනෙකුට විකල්පයක් නැහැ. හරි. ඉතින් මේක නිකන් කරන ක්ලාස් එකනේ නිකන් කරන ක්ලාස් එකත් එක දවස්වල දාගෙන කරන්න බෑ. දීලා තියෙනවා ෆික්ස් ටයිම් එකක්. ඒ ටයිම් එකේ මම දිගටම කරනවා. එහෙනම් මුදේ අපි අදට ඔතනින් වැඩේ නවත්තමු. හරි. 9යි තමයි දැන් වෙලාව කොහොමද? මේ එහෙනම් ඔයාලට මාව විශ්වාස කරලා මේව සම්බන්ධ වෙනවට ගොඩක් ස්තුතියි හැමෝටම. සහ ඔයාලගේ ජීවිතේ මම බාර ගන්නවා. මට පුළුවන් විදිහට හැමදේම කරලා දෙනවා. මට පුළුවන් උපරිම කැපවීම මම උපරිමයට කරලා දෙනවා. මාත් එක්ක හොඳ ගමනක් යන්න ලැහැත් වෙලා ඉන්න. අපි අනිවාර්යෙන් ගොඩ යන්න හැමෝම 2022 දී 21 දී සහ 23 දී. හරි. ඉතින් හැමෝටම ඔයාලගේ ජීවිතේ ප්‍රාර්ථනා කරලා තියෙන හැම ජයග්‍රහණයක්ම ළඟා කරගන්න පුළුවන් ශක්තිය ධෛර්යය වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අදට අපි සම්බන්ධ වෙමු. ඔව් අදට අපි සම්බන්ධ වෙන එකනේ අපි වැඩේ ඉවර කරමු. සහ අපේ පෝස්ට් එකක් අපේ මගේ පේජ් එකේ තියෙනවා ඉංජිනේර් ET පන්තිය දුලංජි උසුරු කියලා. පෝස්ට් එකට ගිහලා ඔයාලට පන්තිය ගැන කොහොමද හිතුනේ කියලා කමෙන්ට් කරන්න. එතනින් මට බලාගත්ත හැකි ඇත්තටම ඔයාලා මොනවද මං ගැන දරන්නේ කියලා. මොකද ඔයාලට ලින්ක් ඇවිල්ලා තියෙයි වට ගිහලා මගේ පේජ් එකට ගිහලා කමෙන්ට් එකක් දාගෙන යන්න. පන්තිය කොයි වගේද ඔයාලට දැනෙන්නේ කියලා. හරි. එහෙනම් අපි ලබන සතියේත් ආයෙ හම් වෙනකම් අදට සමු ගන්නවා පුතේ. ආයිබෝන් ඔක්කොටම උත්සාහයි.